නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුන්රුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු. අද විශේෂ දහම් කාරණාවක් ඉගෙන ගන්නවා. ටිකක් ගැඹුරුයි. ටිකක් නෙවෙයි, ගොඩාක් ගැඹුරුයි. ඒ නිසා ටිකක් සිහියෙන් අහන්න වෙයි. ඒකත් ටිකක් නෙවෙයි, ගොඩාක් සිහියෙන් අහන්න වෙයි. විරාගය මොකද්ද? විරාගය කියන්නේ අපි අදහස් කරන්නේ විරාගය කියලා නොයල්ම. නොයල්ම කියලා තමයි අපිට සිංහලෙන් අපි අර්ථය ගන්නෙ විරාගයට. නමුත් ඒ විරාගය කියන එක භාග්‍යවතුන් වහන්සේ ඇත්තටම අර්ථය දුන්නේ ලොකු අර්ථයක් ඇතුව. හරිද? එතකොට විරාගය විස්තර කළා අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ කොටස තමයි, ඒ විස්තරය තමයි අපි ඉගෙන ගන්නෙ. එතකොට විරාගයට යන්න ඕන කොහොමද? විරාගය කියන්නේ කොහොමද? එතකොට මේ විරාගයේ කරා යද්දී ඒ සිදුවෙන දේ, විරාගය ඔස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කොහොමද? ඒ විරාගය තුල සත්බුද්ධංග ධර්මය, ඊළඟට ඉර්ධිපාද ධර්මය, බල ධර්මය, ඊළඟට සතර සතිපට්ඨානේ, ඒ ඔක්කොම වැඩෙන්න තියෙනවා. දැන් අපි බොජ්ජංග ධර්මයෙන් ඉගෙන ගන්නකොට අපි කියනවා විවේක නිස්සිතං විරාග නිස්සිතං වස්සග්ග පරිණාමෙන් කියලා අපි ඉගෙන ගන්නවානේ. විවේකයට නැඹුරු, විරාගයට නැඹුරු කියලා ඉගෙන ගන්නවානේ. ඒ කොම විරාගයට ඇතුළත්. ඊළඟට අපි විරාගයේ ගැන අර මොකද්ද ගිරිමානද සූත්‍රය සංඥාවක් විදිහට ඉගෙන ගන්නවා නේ විරාගය. එතකොට විරාගය කොතනින්ද පටන් ගන්න නොයල්ම, කොතනින්ද ඒක වැඩෙන්නේ, ඒ විරාගයට යන්නේ කොහොමද? ඒ ඔක්කොම විග්‍රහ කළා අපි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. හරිද? නොයල්මට විරාගයට යන්න. ගොඩාක් අය කියනෝනේ අපි නම් කිසි දෙයකට ඇල්මක් නැහැ. අපිට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ වෙයින් දැන් නිදහස් වෙලා තියෙන්නේ කියලා. නැහැ. විරාගය කොතනින්ද පටන් ගන්නෙ? නොයල්ම කොතනින්ද පටන් ගන්නෙ? කොහොමද පටන් ගන්නෙ? එහෙනම් අපි කිසි දෙයකට ඇල්මක් නැහැ, අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කීමෙන් නෙවෙයි විරාගයට යන්නේ. එහෙම කියා හිටියා කියලා එයා විරාගයට ගිහිල්ලා නෑ. කොතනින්ද පටන් ගන්නෙ? විරාගයට යන්න එයාට ඕමනා කරන එකක්. ඒ තමයි සම්මා දිට්ඨිය. එහෙනම් විරාගය පටන් ගන්නෙ කොතනින්ද? සම්මා දිට්ඨියෙන්.
එහෙනම් විරාගයට යන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල. විරාගය වැඩෙන්නේ කොතනද එහෙනම්? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. එහෙනම් ආර්ය සත්‍ය දර්ශනයට යද්දී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙද්දී තමයි ඔහු විරාගය දියුණු කරන්නේ. නේද? සමහර කෙනෙක් මට දැන් කලකිරිලා. මට දැන් එපා වෙලා. ඒක විරාගය නෙමෙයි. නේ? ඒක ඒ කියන්නේ අවස්ථාව එනකන් එයා ඉන්න ඊළඟ වෙලා ඒක අල්ලන්න. එපා වෙලා නෙවෙයි. ඒ ඇත්තටම එතන තියෙන්නේ අපේක්ෂා භංගත්වය. නේ? විරාගය කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඒ විරාග දැන් සමහර අවස්ථාවල තාලපුට මහරහතන් වහන්සේ තේරගතාවල කියනවා නේද සමහර අවස්ථාවලදී මේ කාමයන් ගැන එහෙම කියලා මම වමනේ දාපු දෙයක් ආයෙ ගිලින්න කැමති නෑ. ඒ කියන්නේ අන්න අතෑරියා. ඒ කියන්නේ අතෑරියාම ආයි හටගන්නේ ආයකට කැමැත්තක් රාගයක් ප්‍රේමයක් හටගන්නේ නැහැ. ඒ විරාගයට ගියා. අන්න නොයල්මට ගියා. එතනින් තමයි එහෙනම් එතෙන්ට යන්නේ කොමකින්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි විරාගයට යන්නේ. විරාග සංඥාව වඩන්නේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. හරිද? එහෙමනම් මේ විරාගේ මාර්ගයයි විමුක්තිය ඵලයයි. විරාගෝ මග්ගෝ විමුක්ති ඵලං. සාරිපුත්ත මහ රහතන් වහන්සේ එතෙන් තමයි පටන් ගත්තේ. විරාගය තමයි මාර්ගය. එහෙනම් මොකද්ද මාර්ගය? අපි ඉගෙන ගන්න මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් විරාගයේ කෙලින්ම සම්බන්ධ වෙන්නේ කොමකටද? ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. ඒ විරාග මාර්ගයේ වඩාගෙන යනකොට යාට හම්බෙන ඵලයක්. කොමක්ද ඒ ඵලය? විමුක්තිය නැමැති ඵලය. විමුක්තිය නිදහස් වීම. එහෙනම් නිදහස් වීමට යන්න වඩන්න ඕනේ විරාගයේ නැමැති මඟ. කතං විරාගෝ මග්ගෝ සෝතාපට්ටි මග්ගක්ඛනේ දසනට්ඨේන සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි විරජ්‍යති. සෝතාපන්න මාර්ගයට පිවිසෙනකොට එයා උපදව ගන්නවා යම් කාරණාවක්. කොහොමද? සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියට ආවේ කොමකින්ද? ආර්ය සත්‍ය අවබෝධයෙන්. ඒ කියන්නේ දුක්ඛාරය සත්‍ය ඉපදීමේ දුක, ජරාවටපත් වීමේ දුක, මරණ දුක, ශෝක වැළපීම් දුක් දුක්න සුසුමෙලි මේකේ යථා ස්වභාවය දැක්කා. එතකොට එයා ආව යම් ඥානයකට. මොකද ඥානෙ? සත්‍ය ඥානෙ. ඒ සත්‍ය ඥානෙට එනකොට එයාට ඒ තුළ ඒ සම්මා දිට්ඨිය උපදිද්දී යම් සක්කාය දිට්ඨියක් තිබ්බද ඒ සක්කාය දිට්ඨිය අයින් වෙනවනේ. ඒ සක්කාය දිට්ඨිය අයින් වෙද්දිම ඒ සක්කාය දිට්ඨිය මුල් කරගෙන යම් මිසදිටුවක් තිබුණා නම්, මිසදිටු බවක් තිබුණා නම් ඒකින් නිදහස් වෙනවා. ඒකට නොඇලුනා දැන්. එහෙනම් මිසදිටුවෙන් එයා නිදහස් වුණා. අන්න විරාගය. සම්මා දිට්ඨියට එද්දී නොඇලුනා කුමකටද? මිත්‍යා දෘෂ්ටියට. එහෙනම් මිත්‍යා දෘෂ්ටියෙන් එයාට නිදහස් වෙන්න තියෙන්නේ, ගැලවෙන්න තියෙන්නේ කුමකින්ද? සම්මා දිට්ඨිය උපදවාගෙන. සම්මා දිට්ඨියට පැමිණෙද්දී මිසදිටුවට නොඇලී ඉන්නවා. එහෙනම් අපි මිසදිටුව අතෑරියා කිව්වට ලෝකෝත්තර සම්මා දිට්ඨියට එනකල්, ඒ කියන්නේ ආර්ය සත්‍ය අවබෝධයට එනකන්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්නකන් අපි තුල තාමරක වැඩ කරන්න පුළුවන්. ඒ අවදානම අපිට තියෙනවා. ඒ නිසා තමයි සෝතාපට්ටි කෙනාට, සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරපු කෙනාට
එයාට සිංහනාද කරන්න පුළුවන්. කොමක් කියලාද? මම සතර පායෙන් සදහටම නිදහස්. ආයම සතර පායට යන්නේ නෑ. ඒ කියන්නේ ඒ සතර පායට ඇදගෙන යන ආශ්‍රවයාගේ ශීලලා ගියා. අත්තිබික්කවේ තිරච්ඡාන විශේෂගාමිනී ආසවා. අත්තිබික්කවේ නිරේගාමිනී ආසවා. අත්තිබික්කවේ පෙත්ත විශේෂගාමිනී ආසවා. പ്രേත ලෝකයට ඇදගෙන යන, තිරිසන් අපායට ඇදගෙන යන, නිරේට ඇදගෙන යන ආශ්‍රවයන්ගේ එයාගේ හිත නිදහස් වුණා. දැන් එයාගේ ඒ ආශ්‍රවයන් ගැලවිලා යනකොට ඒකට තියෙන බැම්ම, සංයෝජනේ, ඇල්ම අයින් වෙද්දී ඒකට කියන මොකක් කියලාද? විරාගය. ඒකෙන් නිදහස් වුණාම ඒකට මොකද්ද කියන්නේ? විරාගය. හරිද? එහෙනම් සෝතාපන්න මාර්ගයට පිවිසෙද්දී සම්මා දිට්ඨියට එද්දී එයාට ඒ සම්මා දිට්ඨිය තුළට එද්දී මිසදිටුවට තියෙන අල්ම අයින් වෙනවා. එයාගේ සිත විරාගයට පත් වෙනවා. දැන් මේ එකක් ගන්න මේක විස්තර කරනවා. දැන් මේක බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාව. ඒ ඊළඟට ඒක පෙන්නනවා. ඒ සම්මාදිට්ඨියට එන තාක් කල්යා, ලෝකෝත්තර මාර්ගයට බැස ගන්න තාක් කල්යා එයාගේ සිත තුළ ඒ මිසදිටුව මුල් කරගෙන යම්තාක් අකුසල් හටගත්තාද ආනි අකුසලයෙන් එයා නිදහස් වෙනවා. ඒකින් විරාගයටපත් වෙනවා. ආයේ අකුසලයට ඇලෙන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන තාක් කල් යාට තියෙන අනතුරක් මොකද්ද? ඒ කියන්නේ සම්මාදිට්ඨිය උපදව ගන්න තාක්කල් එයාටින් වෙන්න පුළුවන් මව් ඝාතනය වෙන්න පුළුවන්. පියා ඝාතනය වෙන්න පුළුවන්. රහතුන්ගේ ලේසල වෙන්න පුළුවන්. සංඝ බේදයට සම්බන්ධ වෙන්න පුළුවන්. අනේ රහතුන් ඝාතනය කරන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ලේසල වෙන්න පුළුවන්. නේත මිත්‍යා දෘෂ්ටියට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒකාන්තයෙන් නිරේට ඇදගෙන යන අකුසල් වෙන ඒ අකුසල කර්මයන් වෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට ඒ ලෝකෝත්තර මාර්ගයේ බැස ගන්නකොට අර හිතේ ඒකට තියෙන ඇල්මෙන් ගැලවිලා විරාගයටපත් වෙනවා. ඒකෙන් නිදහස් වෙනවා. ඒකට තමයි මොකක්ද කියන්නේ? විරාගය. ඊළඟට ඒ මිසදිටුව මත පිහිටලා කියන්නේ සම්මාදිට්ඨියට ආපු නැති කාරණාව නිසා, සම්මාදිට්ඨියට ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න බැරි වීම නිසා එයා තුළ පවතින සක්කාය දිට්ඨිය මුල් කරගෙන යම් බාහිර නිමිති වලට යම් ඇල්මක් තිබුණාද ඒ ඇල්මින් එයා නිදහස් වෙනවා. ඒකෙන් විරාගයටපත් වෙනවා. අභ්‍යන්තර වේවා බාහිර වේවා යම් නිමිති තිබුණාද අර සක්කාය දිට්ඨිය මුල් කරගෙන ඇති වෙච්ච අකුසල සහගත නිමිති ඒවට ඇලෙන්නේ නැතුව ඒවෙන් හිත නිදහස් වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? විරාගය. ඊළඟට මේ විරාගය දැන් හිතන්න සම්මා දිට්ඨිය කුමක් අරමුණු කරගෙනද තියෙන්නේ? සම්මා දිට්ඨිය කුමක් අරමුණු කොට ඇත්තේද? නිවන අරමුණු කොට ඇත්තේය. එහෙමනම් සම්මා දිට්ඨිය නිවන අරමුණු කොට ඇත්තේ නම් විරාගයේ කුමක් අරමුණු කොට ඇත්තේද? නිවන අරමුණු කොට ඇත්තේ. එහෙනම් විරාගය කියන්නේ කුමක්ද? නිවන පිණිස යන මාවතයි. නේද? එහෙනම් අපි නිකම් මේ විරාගය කිව්වට එහෙම විරාගයට හිම යන එකක් නෙවෙයි. මේක කෙලින්ම කොමකටද යන්නේ? නිවනටම යන්නේ. නේද? ඒ නිසා ඒ නිවන අරමුණු කොටගෙන
මේක මේ තියෙන එකක්. දැන් ඒ නිසා මේවා මේ පාවිච්චි කරද්දී ඒ ධර්ම ගෞරවය මුල් කරගෙන ඒ අදාළ වෙලාවට පාවිච්චි කරන සමහර අය කතා කරද්දී කියනවා සමහර උපදේශ හම්බෙච්චිවා කියනවා රස්සාවක් එපා වෙලා ඒ කියන්නේ යාට රස්සා එපාලා පීඩාවෙන් ඉන්නවා. ඉතින් කාගෙරි ආපුවම කියනවා දැන් බලන්න යාගේ ඔය එපා වීම යාගේ පසුතැවීමක් කියවලු. දැන් නීවරණයක් වැඩ කරනකොට දැන් අර පාවිච්චි කරන රස්සාවට මම හිතුවා රස්සාවට ගියාම නිවන් දකින්නවද කියලා නීවරණයක් වෙන්න. ඒතර මේ වචන භාවිතයේදී ඒ ධර්ම ගෞරවය පාවිච්චි කරන්න ඕන අපි. දැන් ඔය රස්සාවට දැන් නීවරණයක් නම් පසුතැවීමක් නම් ඔක තියෙන රස්සාව ගැන. එන රස්සාවට ගියාම නිවන් දකින්න ඕනේ. ඒ නීවරණය අයින් වෙනවනේ. ඒකයි මේ හැමතිස්සෙම මේවා ඒ දහම් කරුණු භාවිතයේදී ඒවා අපි අපේ ජීවිතේට කල්ප බලද්දී අදාළ කාරණාව ගන්න දක්ෂ වෙන්න ඕනේ. නේ? එතකොට මේකත් මේ විරාගයේ නොයල්ම කියලා කියන්නේ නිවන අරමුණු කරගෙන නිවනට යෑම පිණිස පවතින නොයල්මක්. හරිනේ? ඊළඟට මේ නොයල්ම විරාගය නිවන පිණිසම පවතින නිවන අරමුණු කරගෙනම උපදින එකක්. ඒ කියන්නේ මේ හැම එකක්ම හේතුඵල ධර්මකින් හටගන්නේ. ඒ කියන්නේ විරාගයටත් හේතුවක් තියෙනවා ඒ විරාගයේ ඵලය උපදින්න. විරාගය නැමැති හේතුව නිසා හටගන්න ඵලය මොකක්ද? විමුක්තිය. එන විරාගයටත් නොවැල්මටත් හේතුවක් තියෙනවා. අපි විරාගයට යන්නේ දැන් අපි සම්මා දිට්ඨියට නම් කෙලින්ම විරාගය වෙන්නේ. එහෙමනම් එතෙන්ට ආයේ කුමකින්ද සම්මා දිට්ඨිය උපදින්න? සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි. එහෙනම් අපි විරාගයට යන්නේ කුමක් මුල් කරගෙනද? ඒ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. මේ දෙක හේතු කරගෙන මේ කල්පනාව ඒ යෝනිසෝ මනසිකාරය ඒ මෙනෙහි කිරීම මුල් කරගෙන තමයි යන්නේ. හරිද? ඊළඟට විරාගය අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැන් මේ විරාගය තවත් විග්‍රහ කළා මේක. මම කිව්වා මුලදිම ගැඹුරුයි සිහියෙන් අහගෙන ඉන්න කියලා. මුල ටික මතක තබා ගන්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කළා විරාගෝති ද්වේ විරාගා. විරාගයේ ආකාර දෙකයි. පාලිත් දන්නවනේ. විරාගයේ ආකාර දෙකයි. නිබ්බානංච විරාගෝ. එකක් තමයි නිවන නිර්වාණයද විරාගයේම වේ. ඒ හේතුව ඒ නිවන ලබන්නට උපකාර වුණේ කොමක්ද? විරාගය. ඒ විරාගයෙන් තමයි නිවනට ගියේ. එහෙනම් විරාගයේ බහුල වැඩිම නිසා ඒ විරාගීටම පත්වීම නිසා එයා නිවන කරා ගියේ. ඒකේ ඵලයනේ විමුක්තිය කියලා කියන්නේ. එහෙනම් නිවන කියන්නේ ඒ ලබන ඵලය. ඒකම තමයි එහෙනම් විරාගය කියලා කියන්නේ. නිර්වාණයත් විරාගයයි. ඒ නිර්වාණයට යන්න තියෙන මාර්ගය ඒක තවත් ආකාරයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මේක වැඩෙනකොට එතනත් පවතින්නේ විරාගයමයි. කොහොමද මේ පවතින්නේ? දෙමෙක විස්තර කරනවා අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. නිර්වාණය අරමුණු කරගෙන ස්පර්ශාදී යම් ධර්මයක් වැඩෙනවා නම් කියන්නේ දැන් මේක විස්තර කරනවා. සම්මා දිට්ඨිය අපි ඉගෙන ගත්තා. ඒ සම්මා දිට්ඨිය තුළ නිර්වාණය අරමුණු කරගෙන විරාගය වැඩෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය අයින් වෙනවා. කොහොමද අයින් වෙන්නේ?
ඒකට නොඇලී සිටිනවා. ඒකට අපි කියනවා නේද? ඒ සම්මා දිට්ඨිය වඩන එකටත් අපිට සූත්‍ර දේශනාවල හම්බෙනවා විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි. නේ විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි. විවේකයේ ඇසුරු කරගෙන කියන්නේ පංච නීවරණ ධර්මයෙන් හිත නිදහස් කරගෙන විවේක නිස්සිතං විරාග නිස්සිතං විරාගේ මුල් කරගෙන නේ එතකොට මේ කියපු මේ විරාගේ ඒකට නැඹුරු වෙච්ච නිරෝධ නිස්සිතං ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් නිදහස් වීම නිරුද්ධ වීම මුල් කරගෙන ඊළඟට නිවන අරමුණු නිවනට නැඹුරු වෙච්ච නිවනටම යන්න සකස් වෙච්ච ඒ විරාගේ ඊළඟට ඉන්කි සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පෙර නොගියූ විරු මාර්ගයේ අනුගමනය කරගෙන මේක යන ගමනේදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලම තමයි මේ නිවන් මඟ වඩන්නේ. එතකොට අන්‍ය වූ ඒ කියන්නේ මේ නිවන් මගින් බැහැර යම් පිළිවෙතක් පුරන විමුක්තිය ආරමුණු කරගෙන යම් පිළිවෙතක් පුරන යම් තාක් පිරිස සිටිද්ද ඒ කිසිවෙකුට නැති විදිහට විරාගයට පත්වීමක් සම්මා දිට්ඨිය තුල ආර්ය ශ්‍රාවකයටයි බුදුරජාණන් වහන්සේටයි තියෙනවා. ඒ අකුසලයෙන් ඒ මිසදිටුව තුල හටගන්න යම් අකුසල් ඇද්ද ඒ අකුසල වලින් සම්මා දිට්ඨිය නිසා සක්කාය දිට්ඨිය දුරු වීම නිසා ඒ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේත් නොඇලී වාසය කරනවා. එනම් මේ ආරෂ්ඨායික මාර්ගයට පිවිසීමෙන් යම් නොඇල්මකට පත් වෙනවද යම් කෙනෙක් බාහිර කිසි කෙනෙකුට ඉතින් යන්න හම්බෙන්නේ නැහැ. එනම් මේ මාර්ගයේ තුලම තමයි විරාගයට පත් වෙන්න තියෙන්නේ. ඊළඟට මේක කියනවා තව විස්තරයක් කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. මේ විරාගය එයාගේ කල්පනාවට එනවා ඊළඟට. මොකද්ද? මේ කම්ම සංකල්පිතේදී එයා එකකට නොඇලීව ඉන්නවා. කාම සහගත සංකල්පනාවෙන් එයා ඒකට නොඇලී විරාගයටපත් වෙනවා. එහෙනම් විරාගය කියන්නේ කුමක්ද? කාම සහගත සංකල්පනාවන්ට නොඇලී වාසය කරන එක. නේ? ඊළඟට විරාගය කියන්නේ කුමක්ද? ව්‍යාපාද කල්පනාවන්ට තරහ සහගත කල්පනාවන්ට නොඇලී වාසය කරන එක. ඊළඟට විරාගය කියන්නේ කුමක්ද? කාට හරි හිංසා පීඩා කරන කල්පනාවක් නැත්නම් ඒකට නොඇලීව. ඒ අන්න මේකෙන් තමයි විරාගයටපත් වෙන්නේ. නේද? ඒව නැත්තම් මට අරක එපා මේක එපා මං අරකට ඇලෙන්නේ නැතු ඉන්නේ. එහෙම නෙවෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලම තමයි විරාගය දිනු කරන්න තියෙන්නේ. ඒක තුලම තමයි අපේ හිත සංසිඳෙන්නේ. ඒ තුලම තමයි අපේ නිවන් මඟ වැඩෙන්නේ. එතකොට යම් මිසදි දැන් මේ කියන්නේ ලෝකෝත්තර මාර්ගයක් විදිහට සම්මා සංකල්පය. ඒක අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මහා චත්තාරීසක සූත්‍රයේ වනම් විස්තර කරන්නේ ඒ ඊතන සම්මා සංකල්පය, නික්කම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, විහිංසා සංකල්පය කියලා කියන්නේ අපි නික්කම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය කියලා කියන්නේ එතන ලෞකික. ඒ ලෞකික මාර්ගාංග නේ? ලෝකෝත්තර කියපුවාම ඒ ටිකත් ඉක්මවලා ගිහිල්ලා. ඒ කියන්නේ යම් ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද, ප්‍රඥා බලයක් ඇද්ද, ධම්මවිචේ සම්බොජ්ජංගයක් ඇද්ද, ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලකුණු අරමුණු වලට සිත නංවා ගැනීමක් ඇද්ද? මේක තමයි කියනවා
ලෝකෝත්තර මාර්ගාංගය තුල සම්මා සංකල්පය කියලා කියන්නේ. එතකොට එතෙක් ඒ පැවතිච්ච ඒ ප්‍රඥාවකින් දැන් සම්මා සංකල්පය මුසු වෙන්නේ ප්‍රඥා ස්කන්ධයට. ඒ කියන්නේ එයාට යම් අවබෝධයක් කියන සම්මා දිට්ඨිය උපදෙtti ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදෙද්දි සක්කාය දිට්ඨිය දුර වෙලා එයා සත්‍ය ඥානයට එනකොට යම් ප්‍රඥාවක් වැඩිලා ප්‍රඥා ඉන්ද්‍රියක් වැඩිලා ප්‍රඥා බලයක් වැඩිලා ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩිලා නේ මෙන්න මේ සම්මා දිට්ඨියට පැමිණෙද්දී ආන්ගේ සම්මා දිට්ඨිය තුල වැඩෙන යම් විරාගී බවක් ඇද්ද ආන්ගික ඒකත් එකතු වෙන්නේ විරාගයටමයි. එහෙනම් නිත්‍ය සහගත සංකල්පනා දුක් සහගත කියන්නේ සුඛ සහගත සංකල්පනා ඊළඟට සුභ සංඥාවෙන් බලන සංකල්පනා මේවට ඇලෙන ගතියෙන් ටික ටික මෙහා ඒකෙන් හිත නිදහස් කරන්න මහන්සි ගන්නවා. ඒක තමයි විරාගය කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීමේ ඒ කල්පනාව දිනු කරනවා. ඒ කල්පනාව දිනු වෙන වැඩපිළිවෙලට තමයි කියන්නේ විරාගය. නොයල්ම මේ ක්‍රමයට තමයි ටික ටික අපි නොයල්මක් කරා විරාගයක් කරා අපි හිත නැඹුරු කරන්න ඕනේ. ඊළඟට දෙකයි. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල කරුණු දෙකයි. ඊළඟට දැන් මේ කියන්නේ ලොකු ඈතක් නෙමෙයි මේ. හරිද? මේ විස්තර කරන්නේ සාමාන්‍යයෙන් සෝතාපන්න ඵලයට පත් වෙන ශ්‍රාවකයාගේ ස්වභාවය මේ. ඒ කියන්නේ ඵලයට සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරන ශ්‍රාවකයාගේ මේ විරාගය ගැන මේ කියන්නේ. හරිද? ඊළඟට මිත්‍යා වචන බොරුවෙන් එයා ඒ කියන්නේ බොරුව කීමෙන් එයා විරාගයටපත් වෙනවා. බොරුවෙන් නිදහස් වෙනවා එයා. ඒකට නොයලී ඉන්නවා. දැන් ලෝකෝත්තර මාර්ගාංගයේ පෙන්වන්නේ මෙහෙමනේ. නේද? දැන් ලෞකික මාර්ගාංගය නම් කියන්නේ බොරු කීමෙන් වැළකීම, කේලමින් වැළකීම, පරස වචනින් වැළකීම, හිස් වචනින් වැළකීම. ලෝකෝත්තර මාර්ගාංගයේ පෙන්වන්නේ ඔව් සහ මුලින්ම අයින් වෙලා වෙන්වීම විරාගයටමපත් වීම. කියන්නේ බොරුවෙන් සහ මුලින් ආරේකාන්ත සීලයම එතන. බොරුවෙන් සහ මුලින්ම වෙන් වෙලා කේලමින් සහ මුලින්ම වෙන් වෙලා පරස වචනින් සහ මුලින්ම වෙන් වෙලා හිස් වචනින් සහ මුලින්ම වෙන් වෙලා ඒක තමයි නොයලීම කියලා කියන්නේ. ඒක තමයි විරාගය කියලා කියන්නේ. ඒක තමයි විරාග නිස්සිතං විරාගයට නැඹුරු වූ නොයල්මට නැඹුරු වූ කෙලස් නිරෝධයට නැඹුරු වූ මාර්ගාංගයක් විදිහට සම්මා සංකල්පේ වඩනවා කියලා කියන්නේ. ඊළඟට සම්මා කම්මන්ත තුල ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසිච්ච ශ්‍රාවකයාට සම්මා කම්මන්ත ප්‍රාණඝාතය, සොරකම ඊළඟට වර්ධිකාම සේවනේ මේවෙන් වලකින එර නොඇලී වාසය කරන. ඊළඟට මං කෙටියෙන් යන්නන්නේ. දැන් තේරෙනවනේ. ඊළඟට ඉස්සරහට එනකොට තමයි ආයි කියන්න තියෙන්නේ. හරිද? ඊළඟට මිත්‍යා ජීවෙන් වෙන්වීම ඒකට නොඇලී සිටීම විරාගය. ඊළඟට සම්මා වායාම ද කියන්නේ නෝපන් අකුසල් නෝපද වීමට උපන් අකුසල් ඒකට විරාගයක් ඕනේ.
උපන්න කුසල් වැඩි දියුණු කරන්න නෙවෙයි ප්‍රහාණය කරන්න. එතකොට උපන්න කුසල් ප්‍රහාණය කරන්නට උපන් කුසල් වැඩි දියුණු කරන්න බණ භාවනා වශයෙන් විපුල බවට මහත්ඵල බවට දියුණු කරගෙන යන්න. හරිද? ඊළඟට නෝපන් කුසල් ඉපදවීමට එයාට ඕනේ. එහෙනම් එයාට ඒකෙන්ට යන්න විරාගී කුමකටද යන්නේ? අකුසලයට විරාගය වනේ. අකුසලයට නොඇලී ඉන්න. කුසලයේ අල්ලගන්න අකුසලයෙන් අයින් වෙන්න එයාට ඕනේ විරාගය. එතනින් තමයි විරාගයට යන්නේ. නේ? ගොඩක් වෙලාවට තියෙන්නේ අපිට කුසලයට විරාගය අකුසලයට රාගය. අනිත් පැත්තට යන්න ඕනේ. නේ? අකුසලයට විරාගය යන්න ඕනේ. අකුසලෙන් තමයි අපිට අයින් වෙන්න තියෙන්නේ. කුසලයේ අල්ල ගන්න ඕනේ. අකුසලයේ අතාරින්න ඕනේ. අතාරින එක තමයි අපි විරාගයටපත් කරන්නේ. ඊළඟට සම්මා සතියට එනකොට මිත්‍යා සතියට නැලී වාසය කරනවා. එහෙනම් සම්මා සතිය පිහිටන්න ඕනේ සතර සතිපට්ඨානය තුල. ඒ කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මාන මේක විස්තර කරන්න ගියොත් වෙනම සතිපට්ඨාන විස්තරයක් කරන්න වෙනවා. ඒ නිසා කෙටියෙන් කියාගෙන යන්න. ඊළඟට ධ්‍යාන 4 සම්මා සමාධියට එනකොට මිත්‍යා සමාධියට නොඇලී වාසය කරනවා. එතකොට මේක තමයි විරාගය. ඊළඟට මේක සෝතාපන්න මාර්ගයේ තුල සෝතාපන්න ඵලේ සාක්ෂාත් කරන සෝතාපන්න ඵලේ සාක්ෂාත් කළ සෝතාපන්න ඵලෙන් ඉහළට යන ශ්‍රාවකයාගේ ස්වභාවය. ඊළඟට තව එකක් විස්තර කළා අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තව විග්‍රහයක්. විරාගෝති ද්වේ විරාගා. විරාගයේ ආකාර දෙකයි. කොහොමද? එක නිබ්බානංච විරාගෝ නිවනත් විරාගයයි. නිවන අරමුණු කරගෙන යන මාර්ගයත් ඒත් විරාගය. අරකම තමයි. එන විග්‍රහයක් කරනවා. දැන් සම්මා දිට්ඨි සම්මා සංකල්පේ මාර්ගාංග පෙන්නවා. ඊළඟට දැන් මේ කලින් විස්තර කළේ සෝතාපන්න මාර්ගයේ තුල වඩන නිවන් මඟ වඩන ඒ ශ්‍රාවකයාගේ ස්වභාවය. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙතනදි තව විග්‍රහයක් කරනවා මේක. ඒ තමයි ඒ සම්මා දිට්ඨිය තවදුරටත් දියුණු වෙලා යන ශ්‍රාවකයා. නිවන් මඟ තුල තවදුරටත් ඒ සම්මා දිට්ඨිය දියුණු කරමින් යන ශ්‍රාවකයාට ඕලාරික යම් කාමරාග සංයෝජනයක් ඇද්ද? ආන්ගේ කාමරාග සංයෝජනේ නැලීම පිණිස එයා විරාගේ වඩනවා. තේරුණාද? එයා විරාගේ වඩන කුමක් පිණිසද? ඕලාරික කාමයන් අතහරින්න. කාමයන් අතහරින්න තියෙන්නේ කුමක් වැඩිමෙන්ද? කායानुපස්සනාව. ඒ හේතුව? කාමයන් ඔක්කොම තියෙන්නේ මොකක් එක්කද? රූපත් එක්ක. රූප උපාදානස්කන්ධය අතරින් තියෙන කුමකින්ද? කායानुපස්සනාවයි. මොකද රූප උපාදානස්කන්ධයේ අයිති රූප අයිති කුමකටද? කයට. කායानुපස්සනාවෙන් තමයි රූපය අල්ලන්න තියෙන්නේ. එතකොට කායානුපස්සනාව දියුණු කරගෙන යනකොට එයා එකක් ප්‍රාණය කරනවා. කුමක්ද? තෘෂ්ණාව.
දෙකක් ප්‍රහාණය කරන්න තියෙනවා. එකක් අවිද්‍යාව, අනිත් එක තෘෂ්ණාව. තෘෂ්ණාව ප්‍රහාණය කරන්නේ කාමයට එක්ක රූප උපාදානස්කන්ධය අවබෝධ කිරීමෙන්. අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ කොමක් එක්කද? විදර්ශනාවෙන්. වේදනා, සංඥා, චේතනා, සංස්කාර, විඥාන කියන මේ හතර අවබෝධ කිරීමෙන් අවිද්‍යාව ප්‍රහාණය කරන්න තියෙන්නේ විදර්ශනාවෙන්. සමතෙන් තෘෂ්ණාව ප්‍රහාණය කරන්න තියෙන්නේ ඒක රූප උපාදානස්කන්ධය අවබෝධ කිරීමෙන්. විදර්ශනාවෙන් වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන හතර අල්ලන්න ඕනේ කුමක් වැඩිමෙන්ද? වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට කායානුපස්සනාව වඩද්දී අනිත් ටිකත් වැඩිලා යන නිසා වේදනානුපස්සනාවත් වැඩෙනවා, චිත්තානුපස්සනාවත් වැඩෙනවා, ධම්මානුපස්සනාවත් වැඩෙන නිසා අවිද්‍යාවත් තෘෂ්ණාවත් දෙකම ඊතුළු ප්‍රහාණය වෙනවා. හරිද? එහෙනම් බලන්න භාග්‍යවතුන් වහන්සේ ලස්සනට ඒක ගලපලා තියෙන ක්‍රමේ සතර සතිපට්ඨානය, ආහාර හතර, ඊළඟට මේ නිවන් මාර්ග, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔක්කොම එක පිළිවෙලට. ඒකයි මෙතන කොහෙන් ඇල්ලුවත් මේ ධර්මයේ මේ පැණි වාජනයක් වගේ කොතනින් ඇල්ලුවත් රසයි. කොතනින් ඇල්ලුවත් යන්න තියෙන්නේ මහා සාගරයට වහින්න කොච්චර පාරවල් තිබ්බත් යන්නේ කොහෙටද? සාගරයටනේ යන්නේ. මේ වගේ විමුක්තියටම තමයි මේ ඔක්කොම පාරවල්. හැම කාරණාවකින්ම භාග්‍යවතුන් වහන්සේ එකක් අරමුණු කරගෙන මේ දේශනා කළා තියෙන්නේ. කොමක් අරමුණු කරගෙනද? නිවන අරමුණු කරගෙන. ඒ ඔක්කොම හැම දේශනාවක්ම එක තැනකට ඉලක්ක කරලා තියෙන්නේ. ඒ ඉලක්කය තමයි නිවන. දැන් මෙතන කිව්ව ඉලක්කය විමුක්ති ඉලක්ක කරගෙන, නිවනේ අරමුණු කරගෙන, නිවනට නැඹුරු කරගෙන, වස්සග්ග පරිණාමෙන් නිවනට නැඹුරු කරලා තියෙන ඔක්කොම මේ හැම එකක්ම නිවනට නැඹුරු කරලා නේ. එතකොට ඕලාරික කාමරාග සංයෝජනයන් ප්‍රහාණය කිරීම පිණිස ඒ ඕලාරික කාමරාගයන්ට නැලීම විරාගය. ඒක තමයි විරාගය කියලා කියන්නේ. ඒ සම්මාදිට්ඨිය උපදගත් ශ්‍රාවකයා, ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදගත් ශ්‍රාවකයා එතෙන් පටන් කළ යුත්තේ කුමක්ද? අර ඕලාරික කාමරාග සංයෝජනයන්ට නොඇලීම පිණිස විරාගය වඩන්න ඕනේ. එතකොට ඕලාරික කාමයන් තියෙන කුමක් මුල් කරගෙනද? අපි කිව්වා දැන් කලින් රූපය මුල් කරගෙන. ඒ කියන්නේ කාමී කියලා කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප. දැන් කියනෝනේ නේද? අපි විස්තර කරනවානේ කාමයන් මොනවද? පංචකාම ගුණ: රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඔය ටිකනේ තියෙන මේ හතරනේ. ඔය පහයි. ඒ පහම හට අරන් තියෙන්නේ මොකකින්ද? රූපනේ. සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. ඒ ඔක්කොම මොකක්ද පාවිච්චි කරපු වචනේ? රූපස්කන්ධය නේද? ඒකත් එක්ක තමයි තියෙන්නේ කුමක්ද? තෘෂ්ණාව නේ. එතකොට ඒ රූපයෙන් ඒ රූපය අවබෝධ කරලා පංචකාමයන් අතහරිද්දියට යනවා යම් තැනකට. මොකද්ද? එයා අනාගාමීත් ඵලය දක්වා. ඒකනේ කියේ කබලින්කාර ආහාරය අවබෝධ කරගත්තොත් අනාගාමී වෙනවා කියලා. ඒකත් එක්ක තමයි රූප සමුදය, ආහාර සමුදය, රූප සමුදය. ආහාරයෙන් තමයි රූපය තියෙන්නේ. ඒ රූපය සම්පූර්ණයෙන් අල්ලනවා ආහාරය අවබෝධ කරගත්තොත්. ඒකයි භාගතුන් වහන්සේ වදාළේ ඒක අවබෝධ කරගත්තොත් එයා අනාගාමී වෙනවා. හරිනේ. එතකොට හැබැයි ඉතින් ඒ කබලින්කාර ආහාරය අවබෝධ කරගෙන යන කෙනා, කායානුපස්සනාව වඩන කෙනාට
ඒ උසේම අනිත් ටිකත් අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ග සෝතාපන්න වෙච්ච කෙනා කොහොමත් එයා කොහොමත් නිවන කරාම යනවනේ. ආය කාගේත් උපකාරයක් ඕනේ නැහැනේ. තනියම යන්න පුළුවන් දැන් එයාට. ඒ කියන්නේ මේ කබලින්කාර ආහාරය අවබෝධ කරගත්ත කෙනා අනිත් තුන අවබෝධ කරගන්නේ නැහැ කියලා පාවක් තියනවද දැන්? එහෙම නැහැ. ඒක අවබෝධ කරගන්න කෙනා අනිත් තුනත් අවබෝධ කරනවාමයි. ඒක විතරක් අවබෝධ කරලා නවතිනව නෙමෙයි. නේද? එතකොට එතෙන්ට යන්නේ කොමකින්ද? සමතෙන්. එතකොට කායानुපස්සනාවතල අපි ඉස්සෙල්ලම වඩන්නේ කොමක්ද? සමතේ, ආනාපාන සති, ඉරියාපත, අසුබ, සති සම්පජඤ්ඤ, ධාතු මනසිකාරේ, නව සීවතිකේ. මේ ඔක්කොම කොමකටයිද? සමත භාවනා. මේ ඔක්කොම සමත භාවනා. ඒකෙන් කරන්නේ තෘෂ්ණාවට. තෘෂ්ණාව ක්ෂය කරන්න බලපාන්නේ මේ ටික. මේ විග්‍රහය අපිට හම්බුනේ කොතනින්ද? නිත්‍යපකරණේ. නිත්‍යපකරණේ තිබෙන්නේ මේ ටික. කොච්චර ලස්සනද මේ? ඒ කාල රහතන් වහන්සේලා කොච්චර ලස්සනට විග්‍රහ කරන්නේ නැද්ද මේ විස්තර ටික? නේ? එතකොට මේකේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඊළඟ එක විස්තර කරනවා. පටිගය. පටිග සංයෝජන, ඕලාරික වූ පටිග සංයෝජනයන්ට නැලී වාසී කරනවා. එහෙනම් මේ දෙක එකට තියෙන්නේ. කාමයට ඇල්මයි ගැටිමයි. ඒ දෙක එකට තියෙන්නේ. කාමයේ මුල් කරගෙන තමයි ඇලීමත් ගැටීමත් දෙක යන්නේ. එහෙනම් මේ දෙකම කුමක් එක්කද යන්නේ? රූපේ මුල් කරගෙන. එහෙනම් මේ දෙකම කුමක් එක්කද? සමතෙන් තමයි ඒක සංසිඳවන්න තියෙන්නේ. නේ? ඒ සමතේ හොඳට වැඩුණට පස්සේ තමයි දැන් ඒකනේ දැන් අපි දැන් පළවෙනි ධ්‍යානෙදිම අපි කියනවනේ ඒක. කාමයේ ගැන පළවෙනි ධ්‍යානෙම කියනවා. සමතේ වඩලා ඉස්සෙල්ලාම යනකොට යාට මොකද වෙන්නේ? පළවෙනි ධ්‍යානෙ කොහොමද විස්තර කරන්නේ? විවිච්ඡේව කාමේ. හරිනේ. සමතේ නිදෙන්ට ආවේ. විවිච්ඡේව කාමේහි. විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. සවිතක්කං සවිචාරං විවේකදම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. හරිනේ. එතකොට එයාර කාමය දැන් අපිට හම්බෙන්නේ තපස්ස ගෘහපති සූත්‍රය. තපස්ස ගෘහපති කියන්නේ භාග්‍යතුන් වහන්සේ කාමී ඉක්මවලා ගියා කියලා කෙනෙක් මාර පිළිගන්න බෑ. ඒ කාමෙත් එක්කම තමයි මිනිස්සයා ඉන්නේ. එයාට ඒක අතහැරලා ගිය සමාධියක් ගැන මම පිළිගන්නේ නැහැ කිව්වා. එතකොට මොකද්ද කිව්වා භාග්‍යතුන් වහන්සේ? මටත් ඕක හිතුණා කිව්වා සම්බුද්ධත්වයට කලින්. මටත් හිතුණා කිව්වා. මාත් කල්පනා කළාක කොහොමද මේ කාමයේ ඉක්මවලා ගියේ? මේ සමහර කියන මං කාමයේ ඉක්මවා ගියා කියලා කොහොමද කියලා මටත් හිතුණා කියනවා. නමුත් මං කල්පනා කළා කියනවා. ඇයි මගේ හිත මේ කාමයෙන් ගැලවෙන්නේ නැත්තේ? මෙයාලා මේ කියන්නේ කොහොමද කාමයේ ඉක්මවලා ගියා කියලා. එතකොට කාමයේ ආදීනව සිහි කරන්න පටන් ගත්තා. කාමයෙන් නිදහස් වීමේ ආනිසංස සිහි කරන්න පටන් ගත්තා. එතකොට හිත නිකම්මට ගියා කියනවා. එතකම් පිළිගත්තේ නැහැ කියනවා. නිකම්මට ගියා කියනවා. නේ? එහෙමනම් අන්න ඒක තමයි නොඇලීම කියලා කියන්නේ. නොඇලීම කියලා කියන්නේ දැන් ඒකතන ධානයකටපත් වීම සම්පූර්ණ නොඇලීම නෙවෙයි. මොකද ආය කාමයට වැටෙනවනේ. ඒක සම්පූර්ණ විරාගය නෙවෙයි ඒක. ඒක ධ්‍යාන මට්ටමකදී යම් මට්ටමකට සංසිඳීමක් විතරයි. එයා කාමයට වැටෙන්න පුළුවන් නිසා. ඒක අවබෝධයක් තුළ, ප්‍රඥාවක් තුළ, සක්කාය දිට්ඨිය දුරු වීමක් තුළ ඇතිවෙච්ච එකක් නෙවෙයි නිසා ඒක. ඒක යම් යටපත් වීමක් වගේ එකක්. එතකොට ඕලාරික කාමයන්, කාම සංයෝජනයන් තනලී වාසී කිරීම ඒකත් විරාගය. ඕලාරික පටිග කියන්නේ ගැටීම සහගත
ස්වභාවයන්ට නොඇලී වාසය කිරීමකින් විරාගයට පත්වීම නොඇලීම ඒක මොකද්ද? ඒකත් විරාගය තව තියෙනවා. අන්න කාමරාග සහගත අනුසය වශයෙන් අංශ මාත්‍ර වශයෙන් සියුම් වශයෙන් හිතා සිටින අනුසය වශයෙන් තියෙනවනේ. මේ වගේ හිත සංසිඳුවා. ඒ කියන්නේ අපිට හිතෙනවා සමහර වෙලාවට අපිට දැන් රාගෙ නැහැ වගේ. අදාළ වෙලාවක් ඇවිල්ලා බලන්න ඕනේ අවස්ථාවක් ඇවිල්ලා නැතිව කොහෙන් ආවද කියලා හොයාගන්න බැරි වෙන්න එන හැටි. සමහර කිලෝ මට නම් කේන්තියක් නැහැ නේ. මගේ අමනාපයක් නැහැ. තරහක් නැහැ. අදාළ වෙලාව ඇවිල්ලා බලන්න ඕනේ. සට ගාලා වචන ටික ලිට හැටි බලන්න. නේද? දේවදත්තට ඉතින් කවුද හිතුවේ තී කියලා? දේවදත්ත පැවිදි වුණා. ප්‍රශ්නයක් නැහැ. ධ්‍යාන වැඩුවා. ප්‍රශ්නයක් නැහැ. ඉර්ධි ඉපදෙව්වා. ප්‍රශ්නයක් නැහැ. කාටවත් ප්‍රශ්නයක් පේන්නේ නැහැ. එක්කෙනෙකුට පේනවා ප්‍රශ්නේ. භාග්‍යතුන් වහන්සේට පේනවා අස්සේ තියෙනවා තාම. සර්පයා ඉන්නවා කොහෙද ඉන්නේ? අස්සේ ඉන්නවා වැඩ කරනවා තාම. කවුරු හොයන්නද? සාරිපුත්ත මහ රහතන් වහන්සේම කියනවනේ නේද? සාරිපුත්ත මහ රහතන් වහන්සේට මේ කියනවනේ භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තේ දැන් ඉතින් ඔබ දේවදත්තගේ ස්වභාවය ඇත්ත ස්වභාවය කියන්නේ කියන රජගහ නුවරට ගිහිල්ලා මිනිසුන්ට. අනේ භාග්‍යතුන් වහන්සේ මම කොහොමද කියන්නේ? මං දේවදත්තගේ ගුණ කිව්වා කියනවා. දැන් ආයි මං කොහොමද ගිහිල්ලා කියන්නේ? දේවදත්තගේ අගුණ මිනිස්සු මොනවා කියයිද මට කියලා අහනවා. මං කලින් ගුණ කිව්වා දැන් මෙන්න අගුණ කියනවා කියලා. භාග්‍යතුන් වහන්සේ වදාළ සාරිපුත්ත ඔබ ගුණ කිව්වේ යන්ගේ ගුණ තියෙන කාලේ කියනවා. දැන් අගුණ කියන්නේ අගුණ තියෙන කාලේ කියනවා. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේට පේරුන්නේ නෑනේ ඇත්තටම ගුණ තියෙන කාලේ මෙයා මෙහෙම දෙයක් කරයි කියලා. කවුරුත් හිතුවේ නෑ එහෙම කරයි කියලා. නේද? නමුත් ඇතුලේ සර්පයා වැඩ කරලා ඉන්නවා. ඇතුලේ ඉන්නවා යා. අනුසේ වශයෙන් අසය හැංගිලා ඉන්නවා. ඒක එනේක ඇතුලෙන් කඩාගෙන බෙදගෙන එනවා. අස්සේ තියෙනවා. ඒ නිසා මේ හිතවල තරහමරා හිතවල තියාගන්න හොඳ නැහැ. වහාම ඒ කියන්නේ සසරට තරහකාරයව හදාගන්න එපා. ස්වභාවයෙන්ම මිනිස්සුන්ට ප්‍රඥාව අඩුයි. අදාළ වෙලා වෙනකොට පලි ගන්නවා. ඒක හොඳම උදාහරණය අපිට දේවදත්තගේ සිද්ධිය. නේ? සසරේ තරහකාරයව තියාගත්තට පස්සේ හරි භයානකයි. සසරටම. එතකොට සෑහෙන කල්පනාවෙන් ජීවිතේ ගිනවන්න වෙනවා. කාමරාග අනුසේ හිත වළක්ක ගන්න විරාගයටපත් වෙන්න ඕනේ. ඊළඟට පටිඝානුසේ අනුසේ වශයෙන් හිතේ පවතින තරහෙන් හිත මුදව ගන්න. ඒ කෙලෙස්යන්ගෙන් හිත විරාගයටපත් කරන්න. ඒ නොඇලීම ඒ විරාගය තමයි මොකද්ද කියන්නේ ඒකට? විරාගය කියලා කියන්නේ. එතකොට මේක තමයි ඇත්තටම විරාගය කියලා කියන්නේ. ඊළඟට ඒ මාර්ගයේ තුල ඒ සම්මා දිට්ඨිය වඩාපු සම්මා දිට්ඨිය වඩලා ඒක දියුණු කරගෙන යන ශ්‍රාවකයා මේ කාමරාග සංයෝජන ඊළඟට පටිඝ සංයෝජන කාමරාග අනුසය ඊළඟට පටිඝ අනුසයෙන් නිදහස් වෙන්න ඒ තුල යම් පවත්වන අකුසල් සංකල්පනාවන් ඇද්ද ඒ අකුසල සහගත සංකල්පනාවන්ට නොඇලී වාසය කිරීමත් විරාගයයි. අනේකින් හිත මුදවන්න. ඒකට විරාගය කියලා කියන්නේ මේක ටිකක් ගැඹුරුයි. ඒ මාර්ගයේ තුල තමයි මේ විරාගය වැඩෙන්නේ. හරිද? එතකොට ඒ තුල අභ්‍යන්තර බාහිර වශයෙන්
යම් නිමිති සටහන් ඇද්ද අකුසල් සහගත නිමිති සටහන් ඒ නිමිති සටහන් වලින් ඒ අකුසලෙන් හිත වළක්වා ගැනීම ඒකෙන් හිත මුදවා ගැනීම තමයි මොකද්ද කියන්නේ ඒකට විරාගය. හරිද? ඊළඟට බැං තේරෙන්න ඕනේ මේ විරාගය කොමක් අරමුණු කොට ඇත්තේද? නිවන අරමුණු කොට ඇත්තේ. ගොදුරු භූමිය කරගෙන තියෙන්නේ නිර්වාණයයි. නිර්වාණය පිණිසම හිතේ හටගන්න එකක්. එහෙමනම් ඒ විරාගය කොමකින්ද හටගන්නේ? යෝනිසෝ මානසිකාරය. සද්ධර්ම ශ්‍රවණය තුල එයාගේ වඩන මොකක් මතද? යෝනිසෝ මානසිකාරය මත. තවත් තියෙන විග්‍රහයක්. විරාගය ආකාර දෙකකි. විරාගෝති ද්වේ විරාගා. විරාගේ ආකාර දෙකයි. නිබ්බානංච විරාගෝ නිවනත් විරාගය. ඒ නිවන අරමුණු කරගෙන වඩන මාර්ගය තුලත් විරාගය තමයි. හරිද? දැන් ගොඩාක් ඒවා විස්තර කළා ඉවරයි. හරිනේ? ඊළඟට මේක පෙන්නනවා සම්මා දිට්ඨිය දියුණු කරලා ඒ සම්මා දිට්ඨි මාර්ගංග 7ක් ඊළඟට සම්මා දිට්ඨියත් එක්ක තව අංග කීයක් තියෙනවද? 7ක්. මේකට මොකද්ද කියන්නේ? සම්මා දිට්ඨිය සහිත ඒ අංග ටිකට කියනවා තව වචනයක්. සමාධි පරිස්කාර. සමාධියට උපකාර වන පිරිකර පරිස්කාර. සමාධියට උපකාර වන අංග දාට පරිස්කාර කියලා කියන්නේ භික්ෂුවට උපකාර භික්ෂු ජීවිතයට අදාළ වෙන දේවල් වලට මොකද්ද කියන්නේ? පරිස්කාර. ඒකට කියන්නේ මොකද්ද? පරිස්කාර. සමාධියට උපකාර වන අංග වලට කියන මොකක් කියලාද? සමාධි පරිස්කාර. එතකොට මේක වෙන කාටවත් නැති බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ටත් විතරක් අදාළ වෙන එකක් මේක. මේ විරාගය. හරිද? අනාගාමී මාර්ගක්ෂණයෙහි යම් දර්ශනයක් ඇද්ද? ඒ කියන්නේ එතන දර්ශනය එතනති ඇති වෙන කියන්නේ සම්මා දිට්ඨිය තුළ එයා දියුණු කරලා තියෙනවා කාමරාගේ සාමුලින් අයින් වෙන විදිහේ ප්‍රඥාවක්. ඒ සම්මා දිට්ඨිය තියෙනවා කාමරාගේ සාමුලින් අයින් කරපු පටිගේ සාමුලින් අයින් කරපු ප්‍රඥාවක්. මුසෙලා තියෙනවා මොකේද? ඒ සම්මා දිට්ඨියට අනාගාමී කෙනාගේ සම්මා දිට්ඨියට. ඒ කියන්නේ ඒ දර්ශනයේට දැක්මට කාමරාගේ මුසෙලා නැහැ. පටිගේ මුසෙලත් නැහැ. ඒ දර්ශනේ පිරිසිදුයි. හරිද? එතකොට ඒ දර්ශනයේ යුතු අනාගාමී ශ්‍රාවකයාගේ දර්ශනයෙන් යුතු යම් සම්මා දිට්ඨියක් ඇද්ද? ආන්ගේ සම්මා දිට්ඨිය තුළ කාමරාග සහගත සංයෝජනයන්ට නොඇලීමක් තියෙනවා. ඒ දර්ශනේ කාමරාගයන්ට කියන්නේ කාමයට නොඇලිච්ච විරාගයක් තියෙනවා. මේ විරාගය. මේක තමයි විරාගය කියලා කියන්නේ. ඒ කියන්නේ දර්ශනය තුළ ඒ දැක්ම තුළ දකින්න ලෝකයේ කිසිම කාමයකට හිත අහුවෙන්නේ හිත අහුවෙන්නේ නැහැ. ඒකෙන් ගැලවිලා තියෙන හිත. ඒකෙන් නිදහස් වෙලා තියෙන්නේ. ආන් ඒක තමයි විරාගය කියලා කියන්නේ. ඒ හිත ඒ තරහ ගැන ඕන දෙයක් එනවා බාහිරින්. නමුත් ඒ හිතට තරහක් එන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? විරාගයටපත් වෙලා. අර හිත තරහෙන්
නිදහස් වෙලා විරාගයටපත් වෙලා ඒ දැක්ම තුළ දර්ශනීය තුළ ඒ කියන්නේ ඇහෙන ශබ්දයේ තුළින් ගන්ධ සුවඳ තුළින් රසය තුළින් පහස තුළින් කිසිම විදිහකින් සිතන සිතවිල්ලකින් කිසිම අයුරකින් ඒකට කාම සහගත සංඥාවක් වැඩ කරන්නේ නැහැ. පටිඝ සංඥාවක් වැඩ කරන්නේ නැහැ. ඒකෙන් සාමලින්ම හිත අයින් වෙලා ඒකට මොකද්ද කියන්නේ? විරාගය. මේ තමයි විරාගය. ඒ තමයි නැලීම. එතකොට එයාගේ වැඩිලා තියෙනවා දෙකක්, සමතයත් විදර්ශනාවත්. යම් මට්ටමකින් සමතේ සම්පූර්ණයි, විදර්ශනාව සම්පූර්ණ නැහැ. මොකද තෘෂ්ණාව හරි කාමයට තියෙන තෘෂ්ණාවෙන් ගැලවුවා. නමුත් අවිද්‍යාසහගත වේදනා සංඥා සංකාර විඥාන ටිකේ අවිද්‍යාව තාම ඇස්සේ වැඩ කරනවා. ඒක අවිද්‍යාවත් එක්කනේ තියෙන්නේ නේ. ඒක අවිද්‍යාසහගතයි තාම. එතන අවිද්‍යාවට තව සංයෝජන කීපයක් තියෙනවා. රූප රාග, අරූප රාග, වාන, උද්ධච්ච, අවිජ්ජා. ඒ අවිජ්ජා කියන එක සාමලින්ම අයින් වෙද්දී තමයි අන්තික අයින් වෙන්නේ. එතකන් එයාට තාම විරාගයටපත් වෙන්න තව කරුණු ඉතිරි වෙලා තියෙනවා. හරිද? එතකොට හැබැයි කාමරාගානුසයෝ ඊළඟට පටිඝානුසයෝ සාමුලින් ඉවරයි. ඒවයින් නිදහස් වෙලා ඒවයින් විරාගයටපත් වෙලා ඉන්නේ. ඊළඟට ඒ තුල සම්මා සංකල්පේ වඩනවා. එතකොට සම්මා සංකල්පය තුල සාමලින් කාමෙන් අයින් වෙලාම ඉවරයි. දැන් ආයි නැහැ. පටිඝයෙන් සාමලින් ව්‍යාපාද සංකල්පනාවක් ගැන ආයි කතා කරන දෙයක් නැහැ. ඒක නැහැ. සාමලින් අයින් වෙලා ඒක. ඊළඟට වචනය. ඒක සම්පූර්ණයි දැන් වචනය. ඊළඟට ක්‍රියාව ඒ දෙක කලින් සෝතාපන්න වෙද්දිම සම්පූර්ණ වුණානේ. ආජීවයත් එතෙන්දිම සම්පූර්ණ. සීල සම්පූර්ණයි කලින්ම. ඊළඟට සමාධියට අයිති කොටස් වල තියෙනවා සම්මා වායාමයත්, සම්මා සතියත්, සම්මා සමාධියත්. ඒක සම්පූර්ණ වෙනවනේ. නේ? දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රඥාවට අදාළ කොටසක් ඉතුරු වෙලා තියෙනවා. විදර්ශනාව තුළින් දියුණු කරගත යුතු ප්‍රඥාවට අදාළ රූප රාග, අරූප රාග, වාන, උද්ධච්ච, අවිජ්ජා. ඒ නිසා එයා රූප ලෝකේ ඉක්මවලා යනවා. නේ? රූප ලෝකේ ඉක්මවලා යනවා. රූපේ ඉක්මවා ගියා. ඊළඟට තවත් තියෙනවා අරහත් මාර්ගයේ තුල. අරහත් මාර්ගයේ තුල දර්ශනය එයා ටික ටික පිරිසිදු කරගෙන යනවා. එතකොට ඒ අරහත්ත්වයට පත් වෙන ශ්‍රාවකයා තුළ ඒ කියන්නේ අරහත්ත්වයට දක්වා හිත දියුණු කරන ශ්‍රාවකයා දර්ශනේ පිරිසිදු කරද්දී එයාට තියෙනවා නැලීමක්. මොනවටද? වේදනා, සංඥා, සංස්කාර, විඥාන. අර ඔක්කොගෙම හිත නිදහස් කරනවා. ඒ ඔක්කොගෙම නැලීමකටපත් වෙනවා. දැන් මෙතෙක් වෙලා දැන් එයා කර කලේ අර සක්කාය දිට්ඨිය අයින් කරපෙක විතරනේ. නේ? ඒ සක්කාය දිට්ඨිය අයින් කළා එතන ඉඳලා තමයි එයා ටික දියුණු කරගෙන ගියේ හිත. වඩාගෙන දියුණු කරගෙන ගියේ. නමුත් දැන් මෙතෙන්ට යද්දී අරහත් මාර්ගයේ තුල එයා විදර්ශනාව වඩමින් එයා ප්‍රඥාව දියුණු කරමින් එයා නොඇලීමකට සාමලින්ම නොඇලීමකටපත් වෙනවා. වේදනා, සංඥා, සංස්කාර, විඥානේ. රූපේ කලින්ම ගියා. රූප රාගික මොල කියන්නේ රූප රාග තිබ්බා. රූපේක් මොල ගියා.
නේ එතකොට ඒ ශ්‍රාවකයාගේ ඒ දර්ශනය තුළ ඒක තමයි සැබෑම සම්මා දිට්ඨිය රහතන් වහන්සේගේ දර්ශනය. කිසිම දෙයකට නොඇල් ආයි සක්කාය දිට්ඨිය ගැන කතාවක් නැහැ. සාමලින්ම අයින් වෙලානේ. දර්ශනය විතරක් නෙවෙයි දැන් සාමලින්ම වෙන් වෙලාම ගියා. උපාදානෙම ගැලවිලා ගියා සාමලින්ම. එතන දර්ශනය සම්පූර්ණයෙන් පිරිසිදුයි. ඒ පිරිසිදු දර්ශනය තුළ සාමලින්ම රූපයෙන් විරාගයටම ගියා. වේදනාවෙන් විරාගයටම ගියා. සංඥාවෙන් විරාගයටම ගියා. සංස්කාරයෙන් විරාගයටම ගියා. විඥාණයෙන් විරාගයටම ගියා. ඒ තමයි සම්පූර්ණ විරාගයටපත් වීම. ඒ විරාගයටපත් වීම තුළ යම් ඒ සම්මා දිට්ඨි දර්ශනයනේ. එතකොට සංකල්පනා තුළ දැන් බලන්න සුභා රහත් මෙහෙණින් වහන්සේ ඒ සිද්ධියේ වෙද්දි රහත් වෙලා නෙමෙයි හිටියා. අනාගාම වෙලා හිටියේ. ඒත් ඇයි කියනවනේ ඔබ ඔය කියන රාගය මම මොකද්ද කියලා දන්නේ මට තේරෙන්නේ නැහැ මොකද්ද ඔය රාගය කියන්නේ කියලා. බලන්න හිතේ ස්වභාවය. ඔබ ඔය කියන රාගය මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ හිතේ රාගසහගත සංකල්පනා නැහැ අනාගාමී වෙලත්. හරිද? එතකොට රහතන් වහන්සේගේ හිතේ ස්වභාවය ගැන කවර කතාවද නේ? එතකොට සම්මා සංකල්පය තුළ ඒ රහතන් වහන්සේගේ සම්මා සංකල්පය තුළ කිසිම අයුරකින් ඇලීම් සහගත සංකල්පනාවක් කිසිම අයුරකින් නෑ. ඒ සංකල්පනාව සහ මුලින්ම විරාගයටපත් වෙලා විරාගී චරිතයක් රාග විරාග මනීජ මසූකං රාගේ විරාගයක් බවට පත් කරන ධර්මයේ සහ මුලින්ම අයින් කරනවා. නැත්තටම නැති කරලා සහ මුලින්ම අයින් කරලා නේ. ඊළඟට ඒ කය කොහොමද පිරිසිදුයිනේ? වචනෙත් පිරිසිදුයි, කයත් පිරිසිදුයි, ආජීවයත් පිරිසිදුයි. ඊළඟට සම්මා වායාමෙත් හරි, සම්මා සතියත් හරි, සම්මා සමාධියත් හරි තිබුණේ ඉතුරුලා කලින් මොකද්ද තියලා තිබුණේ? ඔව් සම්මා ප්‍රඥා කොට දෙකනේ තිබුණේ. දැන් මේ දෙකත් හරි. සම්මා දිට්ඨින් සාමුලින්ම පරිපූර්ණයි. සම්මා සංකල්පේන සම්පූර්ණයෙන්ම පරිපූර්ණයි. සීල සමාධි ප්‍රඥා ඔක්කොම වැඩිලා ගියා. ඒ ඔක්කොම කුමක් පිණිස කුමක් අරමුණු කරගෙන තිබුණේ? විරාගී මුල් කරගෙන ආවේ. විරාගී මාර්ගයක් වැඩුවේ. නොයලීමින්ගේ මාර්ගයක් වැඩුණේ. ඒ නොයලීමින්ගේ මාර්ගය තුල ඔක්කොම දියුණු කරගෙන වඩාගෙන ගියා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒත් නවත්තන්නේ. තව විස්තර කරනවා. පුදුම ප්‍රඥාවක් නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරනවා. බලන්න හරි ලස්සනයි. හරි පුදුමයි. ඒ විරාගයේ උපස්ථාන සංඛ්‍යාත කියනවා. විරාගය සති සම්බොජ්ජංගේ මුල් කරගෙන අපි දිනු කරගෙන යන්න අපි කියන්නේ මොකද්ද? සම්බොජ්ජංගේ වඩන්නේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, ඔසග්ග පරිණාමී. විවේකයට නැඹුරු වෙලා කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් හිත නිදහස් කරගෙන. කොහොමද නීවරණ ධර්මයෙන් හිත නිදහස් කරන්නේ? සමතේ වඩලා. සමතේ තුල හිත සමාධිමත් කරද්දී අපි කියන්නේ අර ඉගෙන ගත්ත උපමා පහකුත් එක්ක නායකෙන් නිදහස් වුණා වගේ.
අමාරුවෙන් නමුත් බන්ධනාගාරයෙන් නිදහස් වුණා වගේ නේද? ඊළඟට කාන්තා සොරු වෙන්න මාර්ගයකින් නිදහස් වුණා වගේ නේ? මේ වගේ උපමා වලින් කියවන සැක සහිත මාර්ගයකින් නිදහස් වුණා වගේ. ඒකට මේ විරාගයටපත් වෙද්දී සති සම්බොජ්ජංගය තුල එයා ධර්මයේ නුවණින් විමසනවා. ඒ කියන්නේ සති සිහිය පිහිටුවගෙන ඒ කියන්නේ සති සම්බොජ්ජංගය කියලා කියමු කෙලින්ම සතර සතිපට්ඨානය. සති කියන්නේ මොකද්ද? සිහියනේ. සිහිය පිහිටවන්නේ කොහෙද? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. නේ? එතකොට කායානුපස්සනාව තුළ යා සිහිය පිහිටවනකොට එතන තියෙන්න ඕනේ විරාගය. එතකොට කායානුපස්සනාව තුළ ආනාපාන සති ඊළඟට ඉරියාපත සති සම්පජන්න අසුභ ධාතු මනසිකාරේ නවසීවති මේක වඩානකොට එතන මොකද තියෙන්නේ? එතන යා ඒ සමතේ යා වඩන්න ඕනේ එතන ඉඳලා කොමකටද? සමාධියක් උපදවන්න යන්නේ. එතකොට සමාධියක් උපදවන්නේ යද්දී විවිච්ඡේව කාමෙහි කාමෙන් අයින් වෙනවා. අන්න විරාගය. විවිච්ඡේව අකුසලෙහි ධම්මේ අකුසලෙන් අයින් වෙනවා විරාගය. නේ? සවිතක්කං සවිචාරං විවේකජං දැන් එතනින් අයින් වුණානේ. ඊළඟට එතනින් තව එකක් අයින් කරනවා දැන් ආයි. මොකද්ද? දෙවෙනි එකට යනකොට විතක් ਵਿਚාරය. එතනින් එහාට යනකොට ප්‍රීතිය. එතනින් එහාට යනකොට සැපයි දුකයි දෙක. එකක් ගානේ අයින් කර තමයි ආවර හිත සමාධිමත් කරන්න හොඳට සංසිඳවන්න. එතකොට ඒ මට්ටමට යනකොට කොහොමද කියන්නේ? සමාධි සම්බොජ්ජංගේ. ඒ සමාධි සම්බොජ්ජංගයට යනකොට තව බොජ්ජංග කීයක් ඇවිල්ලාද? ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ, ඊළඟට පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය. උපේක්ෂාවට කොහොමදපත් වෙනවා? සමාධි සම්බොජ්ජංගයේ තුල හතරවෙනි ධ්‍යානය තුල තියෙන්නේ උපේක්ෂාව. නේ? ඒ උපේක්ෂාව එතනින් ඉඳලා භාගතුන තව විග්‍රහයක් කළා. උපේක්ෂාව ඒකාලම්බිත උපේක්ෂාවත් නානාලම්බිත උපේක්ෂාවත්. ඒක මොකද විස්තර කළේ? සලායතන විභංග සූත්‍රේ. මේ ඔක්කොම ආපෝ මතක් කරලා ගන්න. එතකොට තමයි මේ දහම් කරුණු එකක් ගානේ නිරවුල් කරගෙන යන්න පුළුවන් ඉන්නේ. එතකොට විරාගය සමාධි සම්බොජ්ජංගය තුළ එයයි සමාධි සම්බොජ්ජංග නෑ සති සම්බොජ්ජංගය තුළ එයා විරාගයටපත් වෙනවා. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගය තුළ විරාගයට ඒ කියන්නේ ධර්මයේ නුවණින් විමසනවා කියන එකනේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ නේද? ධර්මයේ නුවණින් විමසනකොට තව විමසන එකක් අයින් කරනවා අපි. මොකද්ද? අධර්මය අයින් කරනවා. අධර්මයට නොඇලී තමයි ධර්මය යන්නේ. ඊළඟට විරිය සම්බොජ්ජංගය. විරිය සම්බොජ්ජංගයට යනකොට කුසීත බව අයින් කරනවා. කුසීත බවෙන් විරාගයටපත් වෙලා වීරියට යනවා. ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගය. මානසික පීඩනය අයින් කරගෙන ඒකයට නැලිලා ප්‍රීතියට යනවා. ඊළඟට පස්සද්දී කය බරගතියට ඒ අයින් කරගෙන හිතේ කය දෙකම සැහැල්ලු වෙලා යද්දී ඒ සැහැල්ලු බව තුළ පිහිටනවා. ඊළඟට සමාධිය අසමාහිත හිත සමාහිත හිතක් බවට පත් කරලා ඒ විසිරිච්ච හිතට නොඇලී සමාධිය තුළ විරාගයටපත් වෙනවා. ඇයි අර අපි කියන්නේ තථාගත අච්චරිය සූත්‍රයේ ဒုတိ ය තථාගත අච්චරිය සූත්‍රයේ කියන්නේ
භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සත්‍ය කැමති අවිසිච්ච හිතින් වාසය කරන්න. හැබැයි තථාගතයන් වහන්සේගේ ධර්මය අහද්දී සංසිඳෙන්න යාල කැමති වෙනවා. එමෙන්න සත්‍ය හැමතිස්සෙම කැමති අවිසිලා ඉන්න. නේද? නැද්ද? ටීවී බල අරවා මේ බල මේ අවිසිලා නේද ඉන්නේ මිනිස්සු ඔක්කොම පාරට බැස්ස ගමන් පේන්නේ නැද්ද මිනිස්සුන්ගේ අවිසිල් වැඩි ඕනේ මිනිස්සෙක් සාමාන්‍ය කෙනෙක් එක්ක කතා කරපුවම තේරෙනවා මෙයා අවිසිලා ඉන්නේ කියලා. විසිරිච්ච හිතකින් ඉන්නේ කියලා. කලබල වෙච්ච හිතකින් ඉන්නේ කියලා. නේ? සංසිඳලා නැහැ කියලා. නේ? ඒ නිසා ඒ විසිරිච්ච හිතින් මුදෝගෙන හිත සමාධිමත් කරගන්න ඒකට විසිරිච්ච හිතෙන් විරාගයටපත් වෙන්න ඕනේ. ඊළඟට ඇලීම් ගැටීම් වලට යන්නේ නැතුව ඒකෙන් හිත මුදෝගෙන විරාගයටපත් වෙලා හිත පවත්වන්න ඕනේ මොකක් තුලද? උපේක්ෂාව තුල. හරිද? ඊළඟට ඒ බොජ්ජංග ධර්මයන් තුල මේ විදිහට විවේකයට නැඹුරු වෙච්ච සිතින් විරාගයට නැඹුරු වෙච්ච සිතින් කෙලස් නිරෝධයට නැඹුරු වෙච්ච සිතින් නිවරට නැඹුරු සිතින් එයා මේ බොජ්ජංග ධර්මයන් ටික වඩන්න ඕනේ. අවබෝධයට යන්න උපකාරී වෙන අංග ටික. ඊළඟට යම් ශ්‍රද්ධාව නැති බවක් ඇද්ද? මොකද්ද නැති බවක් කියලා කියන්නේ? ශ්‍රද්ධාව නැති බවක් ඇද්ද? ඒකට නොඇලී වාසය කරමින් එයා උපදින්න ඕනේ දෙකක්. මොකද්ද? ඒ කියන්නේ අශ්‍රද්ධාවට ඒ කියන්නේ ධර්මයෙන් දැන් මෙහෙම එකක් කියනවා. දැන් අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. හරි. ඒතර අශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ අවබෝධය අදහාගන්නේ නැති එකනේ. ඒතර මේ මාර්ගයේ සම්පූර්ණයෙන් වඩන්න තියෙන්නේ මේ තුලනේ. නිවන් මඟ වඩන්න තියෙන්නේ මේ ශ්‍රද්ධාව තුල. හරිද? මේ ශ්‍රද්ධාවත් එක්ක ශ්‍රද්ධාවට එනකොට අශ්‍රද්ධාව අයින් වෙලා දෙකක් වැඩෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව ආකාර දෙකකින් වැඩෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රියයි ශ්‍රද්ධා බලයයි. එකක් වැඩෙනවා ඉන්ද්‍රියක් විදිහට, අනෙක් පැත්තෙන් වැඩෙනවා බලයක් විදිහට. හරිද? ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය විදිහට වැඩුණාත් බලයේ විදිහට වැඩුණාත් අශ්‍රද්ධාවට නොඇලී තමයි ඒක වැඩෙන්නේ. ඒ අශ්‍රද්ධාව විරාගයටපත් වෙනවා. ඒකට ඇලෙන්නේ නැතුව ඉන්නවා. ඒකෙන් එයා හිත නිදහස් කරනවා. ඒකෙන් හිත නිදහස් වෙද්දී ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා. ශ්‍රද්ධා බලය වැඩෙනවා. හරි නේද? ඊළඟට කුසීත බව, කම්මැලි බව, කුසීතයි. ඒ කම්මැලි බවට නොඇලී ඉන්නකොට දෙකක් වැඩෙනවා. විරිය ඉන්ද්‍රියයි විරිය බලය. හරි දැන් තේරෙනවනේ. ඊළඟට එතකොට එකකට නොඇලී ඉන්න. කොමකටද නොඇලී ඉන්නේ? කුසීත බවට, කම්මැලි බවට නොඇලී ඉන්නවා. එතකොට වැඩෙන මොකද්ද? විරිය ඉන්ද්‍රිය, විරිය බලය. ඊළඟට ප්‍රමාදයට වැටෙන්නේ නැතුව ඉන්නවා. එතකොට දෙකක් වැඩෙනවා. ප්‍රමාදයට යන්නේ අප්‍රමාදී වෙනවා. ප්‍රමාදයට නැලී අප්‍රමාදී වඩනවා. එතකොට දෙකක් වැඩෙනවා. සති බලයයි සති ඉන්ද්‍රියයි. ඇයි ප්‍රමාදයට එක භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ මොකද්ද? අප්‍රමාදේන
සම්පාදේත අප්‍රමාදී වෙන්නේ කිව්වේ කොමකටද? කුසල් වඩන්න, අකුසල් දුරු කරන්න සතර සතිපට්ඨානයේ තුල ඇයි සතර සතිපට්ඨානයේ නේද නිවන් මඟ? මේක නිකම මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වත් කුසල් මේ හැමතිස්සෙම මොකකටද යන්නේ අපි? කුසල් වඩන නේද යන්නේ. අකුසලයේ දුරු කළා කුසලයට යන්නේ. එතකොට එතෙන්ට එන්න තමයි අප්‍රමාදී වෙන්නේ කියලා කියන්නේ. ඒ අප්‍රමාදයට නොඇලී ඉන්නකොට වැඩෙනව මොකද්ද? විරාගය. ඒකෙන් විරාගයටපත් වෙනකොට සති බලයත් වැඩෙනවා, ඉන්ද්‍රියත් වැඩෙනවා. ඊළඟට විසිරිච්ච හිතින් නොඇලී වාසය කරද්දී, විසිරිච්ච හිතට නොඇලී වාසය කරද්දී මොකද්ද වැටෙන්නේ? සමාධි ඉන්ද්‍රියයි සමාධි බලයයි. ඊළඟට අවිද්‍යාවෙන් හිත මෙදෙනකොට දෙකක් වැඩෙනවා. මේ කලින්ම මේවා ඉගෙනගෙන තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය තුල මේ ඔක්කොම ඉගෙන ගත්තා. ඒ විරාගයට එනිසාම ලොකු විස්තර කරන්නේ නැහැ මේවා. මොකද කලින් ආර්ය අෂ්ටාංග මාර්ගය තුල මේක වැඩන එකේදී අපි මේක ඉගෙන ගත්තා. ප්‍රඥාව වැඩිගෙන ගිය හැටි අපි ඉගෙන ගත්තනේ. අවිද්‍යාව දුරු වෙනකොට, අවිද්‍යාවට නොඇලී සිටිනකොට දෙකක් වැඩෙනවා. ප්‍රඥා ඉන්ද්‍රියත් ප්‍රඥා බලයත්. හරිනේ. එතකොට මේ විදිහට සතර සතිපට්ඨානයේ තුලත් විරාගය වැඩෙනවා. පංච ඉන්ද්‍රියන් තුලත් විරාගය වැඩෙනවා. පංච බලයන් තුලත් විරාගය වැඩෙනවා. ඊළඟට සත්ත බොජ්ජංග ධර්මයන් තුලත් විරාගය වැඩෙනවා. ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගය තුලත් විරාගය වැඩෙනවා. එච්චරද? තවත් වැඩෙනවා. ඒ තමයි සතිපට්ඨාන තුල වැඩෙනවා. මේ ටික බොජ්ජංග ධර්මයන් තුල. ඊළඟට හිත පිරිසිදු වෙනවානේ ටික ටික. එතකොට හිත පිරිසිදු වෙද්දී මේකේ වෙන විග්‍රහයක් අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරනවා. සමතේ තුල අසමාහිත සිත සමාධිමත් කරද්දී ඒ අසමාහිත භවෙන් හිත මොදවලා සමතේ තුල වැඩෙනවා විරාගී බවක්. විදර්ශනාව තුල වැඩෙනවා ප්‍රඥාව වැඩෙනකොට විදර්ශනාව තුල මෝහයට නොඇලී සිටීම, අවිද්‍යාවට නොඇලී සිටීම වැඩෙනවා. ඊළඟට සෝතාපන්න ඵලයට යනකොට යම් දුස්සීල බවකට ඇලී වාසය කරාද ඒකෙන් හිත නිදහස් වෙලා සීල විසුද්ධියට යනවා. සීලෙන් පිරිසිදු වෙනවා. එතකොට අර දුස්සීල බවට ඇල්ම තියෙන එක විරාගයටපත් වෙනවා. එකෙන් නිදහස් වෙනවා. ඊළඟට සිත කෙලෙසුන්ගෙන් ටික ටික නිදහස් වෙද්දී චිත්ත විසුද්ධියට යනවා. සීල විසුද්ධියෙන් යනවා චිත්ත විසුද්ධියට. ඒ හිත තුළ යම් අකුසල වලට ඇල්මක් තිබ්බනම් ඒ ඇල්මෙන් විරාගයටපත් වෙලා චිත්ත විසුද්ධියට යනවා. අරණ වැලීම ඔස්සේ. ඊළඟට ඒ මාර්ගයට පිවිසෙන්න කලින් යම දෘෂ්ටි වලට බැස ගැනීමක් තිබ්බනම් ඒකට නැලේ ගිහිල්ලා එයා එනවා මොකටද? දෘෂ්ටි විසුද්ධියට එනවා. දෘෂ්ටි වලින් පිරිසිදු බවටපත් වෙනවා. ඒකත් විරාගය. ඒත් බලන්න මේ කොච්චර ටිකක් අතහැර යන්න තියෙනවද මේක හිත පිරිසිදු කරගෙන යන්න. ඒ ඊළඟට යම්තා අතහැරිය යුතු දේවල් අතහැරලා යම් විමුක්තියක් සාක්ෂාත් කළ යුතු නම් එතෙක්කල් අල්ලාගෙන සිටි සියල්ලට නොඇලී වාසය කරමින් විමුක්තියටපත් වෙලා සියල්ල අතහැරලා සියල්ලෙම විරාගයටපත් වෙලා
විමුක්තිය සාක්ෂාත් කරනවා. ඒකත් විරාගයමයි. ඒක තමයි සැබෑම විරාගය. ඒ විරාගය කරා අරගෙන ගිය කුමකින්ද? යෝනිසෝ මනසිකාරේ. විරාගය කරා අරගෙන ගිය මොකින්ද? එහෙනම් සම්පූර්ණ නිවන් මඟ වැඩෙන්නේ කුමකින්ද? යෝනිසෝ මනසිකාරයෙන්. එහෙනම් විරාගී සංඥාව, විරාගී භව, විරාගී කියලා කියන්නේ කුමක්ද? නිවන් මඟමයි. එහෙනම් ටික ටික නමුත් ක්‍රමානුකූලව අපි දිනු කරගෙන යන්න ඕනේ කුමක්ද? විරාගය. මෑලී සිටීම, අත්හැරීම, නිදහස් වීම, කායික විවේකයේ, මානසික විවේකයේ නේද? හැම තැනින්ම අපි කොමකටද යන්න ඕනේ? විරාගයට. රාගයටද විරාගයටද යන්න ඕනේ? අපේ හිත යන්නේ කොහෙටද? යන්නේ රාගයට. යන්න ඕනේ විරාගයට. ඒ විරාගයට යන්න හොඳට මේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ. අමාරුයි අතාරින්න. අපේ හිත හැමතිස්සෙම අල්ලගන්න තමයි හැමතිස්සෙම කැරකි මානසිකාරයේ වැඩ කරන්නේ. ඉතින් සසතක පුරුද්දනේ. අල්ල ගැනීම තමයි පුරුද්ද තියෙන්නේ. ඒක අතහැර යන්න ඕනේ ටික ටික. යෝනිසෝ මානසිකාරයෙන් තමයි ඒක අපිට පැහැදිලි කරලා දෙන්නේ. මේක අතහරින්න, මේක දැන් හොඳම තැන අපිට හම්බෙන්නේ සලායතන නිබංග සූත්‍රය තමයි. මේක අතහැර යන්න විස්තර කරපු තැන. එතන භාගතුන්සේ ලස්සනට විස්තර කරනවා. ඒ කියන්නේ දැන් හිතේ ස්වභාවය තමයි එකක් අල්ලගෙන තමයි අනික අතහරින්නේ. නිකන් අතහැරලා නිකන් තියන්න බෑ මේ හිත. ඒ කියන්නේ හිම අතහැරෙන්නේ නැහැ. ඒක අපි අතහරින්න හදන්නේ. අපි අතහරින්න හදන්නේ මේ සැනකින් අපිට ඕනේ මේ ඔක්කොම අතහරින්න. එහෙම බෑ. එහෙම අතහැරෙන්නේ නැහැ මේකේ. මේ ඒ කියන්නේ හිතේ ස්වභාවය එකක් මොකක් හරි ඕනේ මේක අල්ලගෙන ඉන්න. උපමාවක් වදාලා හිතේ ස්වභාවයට භාගතුන් ආසේ. අත්තෙන් අත්තට පන්න කුරුල්ලද නෑ වඳුරා. වඳුරා ඒ ඊළඟ අත්ත අල්ලගෙන තමයි මේ අත්ත අතාරින්නේ. මේ වගේ මේ හිත එකක් අල්ලගෙන තමයි අනික අතාරින්නේ. නේද? දැන් සමහර වෙලාවට සරල උදාහරණයක්. මේ ගොඩාක් වෙලාවට දැන් සමහර වෙලාවට ඉන්න මේ සමහර අය එනවා කතා කරන්න මේ බිරිඳ දාලා ගිහිල්ලා අඬනවා අතාරින්න බෑ කියලා විලාප තියෙනවා නේ. ඊට පස්සේ උන්වහන්සේලා එකපාරට හදිසියෙම මෙයාට දැන් ගාන්තාව වෙන මිනිසෙක් එක්ක ගියා. අතාරින්න බෑ කියලා. මිනිසයාට ස්විප් එකක් ඇදුණා කෝටි ගානක. ආයි කාන්තාව ගැන කිසිම අදහසක් නැහැ දැන්. මොකද නෑ දැන් ඉවරයි. ඔක්කොම ඉවරයි. එකයි. එහෙනම් මොකද්ද තිබුණේ? නේද? අරක අතහැර ගන්න එකක් අල්ලගන්න එකක් තිබ්බේ. එකක් අල්ලගන්න බැරි හිටියේ. මේක ලැබුණ අල්ලගත්තා. අරක නිකන් අතහැරලා ගියා. මේ තමයි අපේ හිතේ ස්වභාවය අල්ලගන්න. හිතේ ස්වභාවය තේරුම් ගන්න. අපි අතාරින්න බෑ කියනවා. විලාප තියෙනවා. අහුණා දෙකක්. අරකයි බේ අතහැරලා යනවා. කෑ ගහනවා විලාප තියෙනවා බෑ කියලා. අදාළ වෙලාව ආපු ගමන් වෙන එකක් අහුණාද අරක සුටස් ගාලා ඉවරයි. ඔක්කොම යනවා. මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න බැරි වෙන නිසා තමයි ගොඩාක් වෙලාවට අපි අමාරු වැටෙන්නේ. ඒ හිත කියලා කියන්නේ ඇත්තටම අපිට පීඩාව දෙන්නම, දුක ගෙනල්ලා දෙන්නම, අපි කරදරේ දාන්නම මේක සකස් වෙච්ච එකක් මේක.
අපේම හිතින්නේ අපි හැමතිස්සෙම ප්‍රශ්න හදාගෙන විඳෝ පීඩා විඳෝ ඉන්නේ. අතහැර ගන්න බැරුව. අතහැර ගන්න බැරි වීම නිසාම නේද හැම එකක්ම සමහරලාට මේ විඳෝ ඉන්නේ. සමහරලාට නේ හැමතිස්සෙම අතහැරින්න කොහොමද අතහරින්න බැරි නිසා නේ විඳෝ ඉන්නේ. අතහැරියනම් මෙලාට ගිහිල්ලානේ සසරින් ඈතරටම. එහෙනම් කොමකින්ද මේ විඳෝ ඉන්නේ? අතහරින්න බැරි කම නිසා. එහෙනම් කොමක්ද මේ? විරාගයට යන්න බෑ. නොයල්මට යා ගන්න බෑ. ඇයි නොයල්මට විරාගයට යා ගන්න බැරි? යෝනිසෝ මනසිකාරයට එන්න බැරි නිසා. ඇයි යෝනිසෝ මනසිකාරයට එන්න බැරි? සද්ධර්ම ශ්‍රවණය නැති නිසා. ඒ සද්ධර්ම සමහරවල්ට සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා. ඔව්. ඒක නිකන් මෙහෙන් ඇහිලා ළඟින් යනවා. ඇතුළට යන්නේ නේ? ළඟින් යනවා. මොකද වෙන්නේ? ඇතුළට යා ගන්න බෑ. ඇයි ඇතුළට යන්න හදද්දි ඊට කලින් මෙහෙන් තල්ලුව දෙනවා අනිත් පැත්තට. එපා. නේ? අපිට තාම අතහරින්න තව ගොඩක් කල් තියෙනවා. අපි දැම්ම අතහරින්නේ නැහැ. මේට යන්නේ මේට. තව කල් තියෙනවා අතහරින්න. තව දරුවන්ගේ වැඩ ටික තියෙනවා. ඊළඟට ගෙවල් දොරවල් හදන්න තියෙනවා, යාන වාහන ගන්න තියෙනවා, රස්සාවල් කරන්න තියෙනවා. තමනක් තියෙන්නේ. ඔක්කොම අල්ලගත්තොත් පාටි ටික නැති වෙනවා. පාටි වලට යන්න තියෙනවා. නේ? ඊළඟට තව කොහේ යන මම දන්නේ මේ තියෙනවා. නේද? මිනිස්සු අපේ හිතවල ගොඩාක් ඒවා තියෙනවනේ. නේ? ඒ ඔක්කොම අතහරින්න වෙනවා. ඒ නිසා දැම්ම බෑ. දැනට ඔය ටික මතක තබා ගන්න කියලා සමහරවිට මතක තබා ගන්නෙත් නෑ. ඔක්කොම සේව් කරලා තියා ගන්න ෆෝන් එකේ. පස්සේ කාලෙට ගන්න. අන්තිමට ඉතින් මරුණට පස්සේ ෆෝන් එකත් එක්කම පෙට්ටියට දාන්න වෙනවා. හරගෙන යන්න කියලා. ඒක තමයි වෙන්නේ. ඒ නිසා පොඩ හරි ටික හරි පුරුදු කරගන්න. ටික හරි මේක ඇතුළට දාගන්න. නොඇලීමකට යන්න. විරාගයට යන්න. එතකොට ඒක බාහිරින් පේන එකක් නෙවෙයි මේක. බාහිරින් බලන එකකුත් නෙවෙයි මේක. ඒ යෝනිසෝ මනසිකාරය කොහෙද වැඩෙන්නේ? අභ්‍යන්තරේනේ. තම තමන්ගේ අභ්‍යන්තර ජීවිතය පිරිසිදු කරගන්න ඕනේ. නේ? එතකොට බාහිරට කී හිටියා කියලා. බාහිරට පෙන්න හිටිය කියලා මේකෙන් වෙන්නේ නැහැ. අභ්‍යන්තරයමයි පිරිසිදු කරගන්න තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ බාහිරට තියෙන එකක්ද? අභ්‍යන්තරයට තියෙන එකක්ද? අභ්‍යන්තරයට තියෙන එකක්. නිවන් මඟ වැඩෙන්නේ අභ්‍යන්තරයෙන්ද බාහිරින්ද? අභ්‍යන්තරයෙන් නිවන් මඟ වැඩෙන්නේ. එහෙනම් මේක එක එක්කෙනා පෞද්ගලිකව තම තමන් විසින් දියුණු කරන්න ඕනේ. අනෙක් එක්කෙනා දියුණු කරනකම් මං ඉන්නවා එහෙම බෑ. තව ටික කාලයක් ඉඳලා දරුවොත් එක්කම ඔක්කොමත් එක්ක පැවිදි වෙන්න දැන් බෑ. තව ටික කාලයක් ඉඳලා ඔක්කොමත් එක්ක නේ දැන් බණ අහද්දි සමහරලාට අනේ මේවා අරයට තිබ්බනා මෙයාට තිබ්බනා අරයට ඇහුණා මේක මෙයාට ඇහුණා ඒ ඔක්කොම කාටද එක එක්කෙනාට ගලපනවා. ගලපන්න ඕනේ කාටද? තමන්ට. ධර්මයේ තියෙන්නේ තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට තම තමන් විසින් අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ නිසා තම තමන්ගේ ජීවිතයට ගැලපෙන්න මේ ධර්මයේ ගන්න ඕනේ. ධර්මයේ පිරිසිදුයි. ධර්මයේ සැක නැහැ. ධර්මයේ විමුක්තියටමයි තියෙන්නේ. නිවන අරමුණු කරගෙනමයි තියෙන්නේ. මේ ධර්මයේ පිරිසිදුවට අවබෝධ කරගත්ත පිරිස හිටියා. ඒ ධර්මය අවබෝධ කරගෙන මේකෙන් නිදහස් වෙච්ච පිරිස හිටියා. විමුක්තියටපත් වෙලා විරාගයටපත් වෙච්ච පිරිස හිටියා. සැකනේ. නේ? දැන් ඊළඟට මේක
මේක දැන් ඉගෙන ගත්ත දේ ප්‍රායෝගික වෙන්න ඕන ඔබට. ඒ කියන්නේ ශ්‍රද්ධාව කා තුළද බලන්න ඕනේ. තමා තුළ. ශ්‍රද්ධාව කොතෙන්හි දැක්ක යුතුද? කොතෙන් දකින්න තියෙන්නේ? සෝතාපට්ටි අංග තුලදී විරාගය කොහොම වැඩෙන්න ඕනේද? සක්කාය දිට්ඨියට නොඇලී වාසය කරන්න ඕනේ නෑ. දැක්කනේ 100න් ඉන්න ඕනේ නේ. එතකොට සක්කාය දිට්ඨියට නොඇලී වාසය කරන්න ඕනේ. ඒ තමයි විරාගය. නැහැ කිව්ව නැත්තම්. ඊළඟට විචිකිච්ඡාවට නොඇලී වාසය කරන්න ඕනේ. ඊළඟට සීල වෘත වලට නොඇලී වාසය කරන්න ඕනේ. මේක තමයි විරාගය. දැන් මේක තමන්ගේ ජීවිතයේ ඒ අවස්ථාවේ ගල්ප බලන්න ප්‍රායෝගික ජීවිතයේ තුල විරාගය. ඒත් අපි කේකේ හිටිය කියලා දැන් මම අරකට කැමැත්තක් නැහැ. මට නම් ඕක ඕනේ නැහැ. මම ඕක අතහැරලා තියෙන්නේ. ඔය ප්‍රශ්න මන් තියාගෙන ඉන්නේ. ඕවා මට ඕනේ. විරාගෙත් දැම්මේ නෑ. තමන්ගේ මානසිකාරය තුළ හිත පිරිසිදු කරගන්න. හැම එකක්ම තියෙන්නේ අභ්‍යන්තරේ හිත පිරිසිදු කර ගැනීම පිණිස. හරිද? ඊළඟට මේකේ විස්තර කරනවා අපි කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ කොහොමද විමුක්තිය ඵලය වෙන්නේ? මාර්ගය තමයි විරාගය කිව්වේ. මාර්ගයෙන් උපදින ඵලය මොකද්ද කිව්වේ? විමුක්තිය. කොහොමද විමුක්තිය ඵලය වෙන්නේ? සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරද්දී දර්ශනේ පිරිසිදු වෙනවා. එතකොට සම්මා දිට්ඨිය උපදිනකොට මිත්‍යා දෘෂ්ටියෙන් හිත විමුක්තියටපත් වෙනවා. තේරුණාද? විමුක්තිය කියලා කියන්නේ නිදහස් වෙනවා. එතකොට සම්මා දිට්ඨිය උපදව ගන්නකොට මිත්‍යා දෘෂ්ටියෙන් යා නිදහස්. ඒ ප්‍රශ්න ඉවරයි යාට. ඒක අතෑරියා. ඒක ඉවරයි. ඒක ආයෙ ඕනේ නැහැ. හරිද? ඊළඟට ඒ සම්මා දිට්ඨිය උපදිද්දී මිත්‍යා දෘෂ්ටිය මොර කරගෙන යම්තා අකුසල් හටගත්තාද ඒවයිනුත් දැන් නිදහස්. ඒවයිනුත් විමුක්තියටපත් වෙනවා. ඒවයින් නිදහස් වුණා. ඒවයින් විමුක්තියටපත් වුණා. ඊළඟට ඒ ඔක්කොම නිවන අරමුණු කරගෙනමයි පවතින්නේ. ඊළඟට විස්තර කරනවා විමුක්තිය ආකාර දෙකයි. නිර්වාණී කියන්නේත් විමුක්තිය. නිර්වාණය පිණිස පවතින යම් ධර්මයන් ඇද්දේ මාර්ගයේ වඩාගෙන යද්දී යම් නිදහස් වීම ඇද්ද ඒ හැම එකක්ම විමුක්තිය. නිදහස් වෙනවා. නිදහස් වීම. දැන් ඇත්තටම දැන් අපි මේ විමුක්තිය කියන එක වුණත් වර්තමානයේ සාමාන්‍ය ලෞකික දේවල් වලටනේ පටන් ගන්න මේ පාවිච්චි කරන්නේ නේද? දැන් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ. මේ කිසිම අර්ථයක් නැහැ. මේ ඇයි අපි කියන්නේ LTT එකත් කියන්නේ ඒකටත් විමුක්ති කියන වචන තියෙනවානේ නේද? Liberation Tiger of Tamil Leela නේ? ඒත් ඉතින් liberation කියලා පාවිච්චි කරන්න විමුක්තියනේ නේ? එතකොට බලන්න ඒ භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරපු වචන තමයි
අපි මේ ලෞකික ලෝකයට අරගෙන මේ කෙලෙසලා තියෙන මේ ඔක්කොම. රටත් කෙලෙසුවා. ජාතියත් කෙලෙසුවා. ඒ පැත්තට නම් හරි ජනතාව අවිමුක්ති කියලා ගත්තා නම් හරි. නේද? දැන් විමුක්ති කියපුවාම ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්තට යන්නේ. කිසි විමුක්තියක් නැහැ ඒකේ. නේ? දැන් මේ කියපු විමුක්තිය මෙතන ඒකයි මේ ධර්මයේ ලාමක වචන වලට පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ. ඒක හරි නෑ. තේරුණාද? දැන් ගැලපෙන්නේ නැහැ කියලා මේවා. ඒතර භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරපු වචන මේවා. ඒකයි ගොඩක් ඔය මේ ඉංග්‍රීසි වචන වල තියෙනවා සිංහලට ගලපන්න ගියාම ඒකේ ගැලපෙන්නේ නැහැ, මැච් වෙන්නේ නැහැ. දැන් උදුම දාන සයන්ස් කියන එකට වචන දැම්ම විද්‍යාව කියලා. ගැලපෙන්නේ නැහැ නේ. කිසිම ගැලපෙන්නක් නැහැ ඒකේ. නේ? ඊළඟට දැන් මේ භාගතුන් වහන්සේ විද්‍යාව කියලා අදහස් කරපු එක සම්මුලින්ම සම්පූර්ණයෙන් වෙනස්. ඊළඟට දැන් මෙතන විමුක්තිය. ලිබරේෂන් කියන එකට දෙන්න පුළුවන් වචන විදිහට ගත්තේ විමුක්තිය. ගැලපෙන්නේ නැහැ ඒක. දැන් මේ සිදුවීම අපිට වෙනවා සුදු අයට බණ කියන්න කියපුවාම. සුදු අයට බණ කියන්න වෙන්නේ දැන් මේ වචන වලට සුදු අයගේ වචන දාලා. එතකොට මේ ඉංග්‍රීසි භාෂාව හැදලා තියෙන්නේ කතෝලික ආගමත් ක්‍රිස්තියානි ආගමත් එක්ක එකතු වෙලා. ඒ වචන තමයි තියෙන්නේ කියන්නේ. එතකොට අපි මේ ධර්මයේ වචන ඒකට ගත්තට පස්සේ එයාලට සංඥාව යන්නේ එයාලගේ ආගමීක. ශ්‍රද්ධාවට අපි කියන්නේ ශ්‍රද්ධාව කියලානේ. එතකොට එයාලගේ භක්තිය කියන එක තමයි අපිට අර කියන්න තියෙන්නේ. දෙන්න තියෙන්නේ. එයාලට මේ සංඥාව ගියාට පස්සේ ධර්මයේ යන්නේ වෙන පැත්තකට යන්නේ. අදහස හැඟීම ඔක්කොම අනිත් පැත්තට යන්නේ. දෙන්න වචන නැහැ. ඒ නිසා මං කිව්වේ ළමයින්ට අනිවාර්යයෙන් සිංහල උගන්වන්න කියලා. ඔබට පස්සේ පසුතැවෙන්න වෙනවා. අනිවාර්යෙන් ළමයින්ට සිංහල උගන්වලා තියෙන ඉංග්‍රීසි නැතත් කමන්නේ සිංහල උගන්වන්න. එච්චර වටිනවා සිංහල. සිංහල භාෂාව රකින්න ඕනේ. රහතන් වහන්සේලා පාවිච්චි කරපු භාෂාව. හරියටම මේ ධර්මයේ අර්ථ දෙන්න පුළුවන් භාෂාව. මෙතෙක් ඉතුරු වෙලා තියෙන සම්බුද්ධ ශාසනයේ සිංහල භාෂාවත් එක්ක. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් මේ වචන වලට දැන් අපි ළමයින්ට කොච්චර විග්‍රහ කර හොඳටම තේරිච්ච එක තමයි අපේ අර ඇමරිකන් අරිමුක්ති ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 3න් ඔබට ලැජ්ජ වෙන්න වෙයි. උන්වහන්සේ අවුරුදු 3න් සිංහලත් ඉගෙනගෙන සූත්‍ර පිටකයත් ඔක්කොම කියවලා පාලිත් ඉගෙන ගත්තා. දැන් සිංහලෙන් බණ කියනවා ලංකාවට. තාම අවුරුදු 25යි. ඔබ කොහෙද? ඔබ දන්න ඉංග්‍රීසියෙන් ඔබට පුළුවන් මේ දහම් ප්‍රචාරයේ සහයෝගය දෙන්නවත් අඩුම තරමේ නෑ. මුකුත් නෑ එහෙම. නේ? උන්වහන්සේ ඔක්කොම දැන් උන්වහන්සේ ඇමරිකාවේ උන්වහන්සේ දැන් ඉංග්‍රීසියට සූත්‍ර පිටකේ පරිවර්තනය කළේ බික්කු බෝධි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි ඉංග්‍රීසි පරිවර්තනයේ තියෙන දැන්ට මේ සිංහලයේ සූත්‍ර පිටකේ. එතකොට ළමයා ගිහි කාලේ මෙයා ළඟට ගිහිල්ලා අර බික්කු බෝධි ස්වාමීන් ළඟට බික්කු බෝධි ස්වාමීන් වහන්සේගෙන් අහලා ඒ බික්කු බෝධි ස්වාමීන්ගේ පොත් කියවලා සූත්‍ර පිටකේ මෙයා පැහැදිලා තායිලන්තේ පැවිදි වෙන්න යන්න කොහෙද තැනක් කියලා අහලා තියෙන්නේ. බික්කු බෝධි ස්වාමීන් තමයි කියලා තියෙන්නේ පැවිදි වෙනවා නම් තායිලන්තේ යන්න එපා මහමෙවුනාවට යන්න කියවලු. ඒත් ඉංග්‍රීසියට පරිවර්තනය කරද්දී උන්වහන්සේට අර සිංහලට තියෙන එක පරිවර්තනය කරද්දී උන්වහන්සේට තමයි අහුනේ හරියටම සූත්‍ර ටික කතා කරන්නේ මෙතනට තමයි හරියන්නේ කියලා. එතකොට උන්වහන්සේට ආපු ශ්‍රද්ධාව නේද මෙයාට පැද්දෙව්වේ. ඒ ගමන නේද මෙයා ආවේ. එහෙනම් මේක වැරදි නෑ. පාර හරි. ඔබ හරි තැන ඉන්නවා. ඔබට දැන් මේක කරගෙන යන්න තියෙන්නේ. ආයෙ සැකකුකුස් නෑ මේකේ. මේක කරන්න පුළුවන්. නේද? ඒ කියන්නේ හරියට ධර්මයක් හොයන කෙනෙකුට
හරියටම ධර්මයක් තුල පිහිටලා ධර්ම මාර්ගයක් හොයන කෙනෙකුට පැහැදිලි මෙතන තමයි මේ සූත්‍ර පිටකේ කතා කරන්නේ මෙතන තමයි මේකට ඇත්තටම විසඳුම තියෙන තැන කියලා. අපි තාමත් හොයමින් ඉන්නවා නම් මෙච්චර සූත්‍ර කතා කරද්දී කොහෙකින් හොයන්නද තව? නේද? ඒ නිසා හොඳට කල්පනා කරන්න මේක මේ ලැබිච්ච අවස්ථාව අහිමි කරගන්න එපා. ඊළඟට ඊළඟට තියෙනවා සම්මා සංකල්පය උපදිද්දී ඒ සම්මා සංකල්පයට එනකොට මිත්‍යා සංකල්පයෙන් එයාගේ හිත නිදහස් වෙනවනේ විමුක්තියටපත් වෙනවා. මොකක්ද විමුක්තියටපත් වෙන්නේ? මිත්‍යා සංකල්පනාවෙන් නිදහස් වෙලා ඒ ප්‍රශ්නය අවසන් වෙලා එයාගේ හිත විමුක්තියටපත් වෙනවා සම්මා සංකල්පයේ තුල. එතකොට සම්මා වාචාවල පිහිටනකොට මිත්‍යා වාචාවෙන් විමුක්තියටපත් වෙනවා. විරාගයටපත් වුණා කලින්ම ඒ විරාගය ඔස්සේ අරගෙන ගියා කොමකටද? විමුක්තියට. ඒ කිව්ව නේද කලින්ම විරාගයේ මාර්ගයයි විමුක්තිය ඵලයයි කියලා නේ පටන් ගත්තෙම. දැන් එකක් ගානේ අතාරිද්දී ඒ අතාරින එකක් ගානේ ආයකින් නිදහස් වෙනවා. විමුක්තියටපත් වෙනවා. හරිද? මිත්‍යා දැන් කියන්නේ මිත්‍යා කම්මන්තයට එනකොට සම්මා කම්මන්තයට එනකොට මිත්‍යා කම්මන්තෙන් නිදහස් වෙලා විමුක්තියටපත් වෙනවා. ඊළඟ එක මිත්‍යා ජීවෙන් නිදහස් වෙලා විමුක්තියටපත් වෙනවා. ඊළඟට මිත්‍යා වායාමයෙන් විමුක්තියටපත් වෙනවා. ඒකෙන් නිදහස් වෙන ප්‍රශ්න දැන් ආයි මේ කියපු ටික ඔක්කොම මෙතෙක් වෙලා කියපු ටික ඔක්කොම මේ විදිහටම අනිත් පැත්තට එකක් ගානේ නිදහස් වෙලා යනවා. අර කලින් කියපු විරාගය ගැන කියපු කරුණු ටික තිබුණානේ. ඒකම තමයි අනිත් පැත්තට මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරගෙන යන්නේ. මේ විදිහටම ඒ විරාගයට පත්වෙච්ච කරුණු වලින් එයා විමුක්තියටපත් වෙන එකක් ගානේ කරුණු අතහරිනවා. කෙටියෙන්ම කිව්වා. හරි නේද? ඇති නේද? කලින් කියපු ටිකමයි. සත්බුද්ධංගය, ආර්ය අෂ්ටාංග මාර්ග, ඊළඟට සතර සතිපට්ඨානේ, පංචේන්ද්‍රිය, පංච බල, ඒ අකුසල් සහගත යම් දෙයක් තිබුණා නම් ඒවෙන් හිත නිදහසලා විරාගයටපත් වෙලා එතනින් විමුක්තියටපත් වෙන එකේ නිදහස් වෙනවා. ඒකට තමයි කියන්නේ මොකද්ද? විමුක්තිය. හරි නේද? ඒ විස්තරේ තමයි මේක විස්තර කළේ අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. දැන් මේක කොහෙද මේ විස්තරේ තිබ්බේ? මේක තියෙන්නේ විරාග කතා කියලා කොටසක් මේ. මේක තියෙන්නේ පටිසම්භිදා මග්ගප්පකරණේ. විරාග කතා සූත්‍ර පිටකයට අයිති සාරිපුත්ත මහ රහතන් වහන්සේ විග්‍රහ කරපු විස්තර කරපු කොටසක් මේ. ලොකු ගැඹුරු විස්තරයක්. මේකේ නිවන කරාම විස්තර කළා. එතකොට අපිට මේ ගැන තව ඉගෙන ගන්න ඕන නම්, තව විස්තර දැන ගන්න ඕනේ නම්, තව මේ මාර්ගය වඩා ගන්න ඕනේ, ක්‍රම ගැන දැන ගන්න ඕන නම් කොහොමද කරන්න තියෙන්නේ? දෙසැම්බර් 20 වෙනිදා සිට 31 වෙනිදා දක්වා පවතින මේ වාසික භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඔබට පුළුවන් කැමති අවස්ථාවක, ඒ කියන්නේ කාන්තායට නම් අසුපේ නවතින්න බෑ. එයාලා උදේ ඇවිල්ලා හවස යන්න ඕනේ. පිරිමියට අවසපුවේ නවතින්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. Google form එක පුරවන්න ඕනේ. කැමති නම් දවස් 2-3ක් හරි ඉඳලා යන්න පුළුවන්. අර දවස් 10 ඇතුළත ඒ භාවනා වැඩසටහන
පවත්වනවා. හරිද? එතෙන්දී ඕනනම් තවදුරටත් ඔබට දහම් කරුණු තියෙනවා, ගැටලු තියෙනවා සාකච්ඡා කරලා තවදුරටත් මේක දැනගන්න පුළුවන්. හරි නේද? එහෙනම් මේ දහම් දේශනාවෙන් විරාගය ගැනත් විමුක්තිය ගැනත් ඉගෙන ගත්ත මේ දහම් කරුණු ටික තේරුම් අරගෙන ඒ භාග්‍යතුන් වහන්සේ ගැන හිත පහදවාගෙන ඔබට ගෞතම බුදු සසුනේ සනාතන රැකවරණය ලබන්නට වාසනාව ලැබේවා. සාදු.